හරි. ඉතින් සිකුරාදා දවස අපි සාකච්ඡා කරන්න පටන් ගන්නේ රචනා අපි සාකච්ඡා කරගෙන ආවේ නේද? අපි රචනා සාකච්ඡා කරගෙන ආවේ කලින් දවසේ අපි සාකච්ඡා කරා ඉන්විටේෂන් ලියන හැටි ඒ වගේ මේකට හෝම්වර්ක් මම ගොඩක් දුන්නා ඔයාලට ලියන්න කියලා. ඉතින් හෝම්වර්ක් ටික කරගෙන ආව කට්ටිය චුට්ටක් අත උස්සන්න. ඒ ඔක්කොම දීලා තිබුණ ඉන්විටේෂන් ටික මම දුන්නා. මම හිතන්නේ ඔය මෙතන තියෙන ඉන්විටේෂන් කීපයක් එක්සර්සයිස් දීලා මෙතන ලියන්නයි කියලා ඉන්විටේෂන් එක ලියන්න කියලා ඊට පස්සේ එක්සර්සයිස් දීලා තියෙනවා 6ක්. 6ම නැතත් කරපු ළමයි කෝ අත උස්සන්න චුට්ටක්. ඔව් එක ළමයෙක් විතරක් කරලා තියෙනවා. ඉතින් මේ කොටස මම දැන් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. මොකද ඔයාලා කරලා නැහැනේ. කරලා නැති හින්දා මම මේවා සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒතකොට මට තමයි පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඔයාලා මේක ලියන්න ඕනේ. ඒතර ඔයාලා මේක ලියලා නැති නිසා මම අද දවසේ මේක සාකච්ඡා කරන්නේ නැහැ. මම ඊළඟ දවසේ සාකච්ඡා කරන්න ගන්නම්. පැහැදිලිද? ඉතින් ඒකින් හින්දා තමයි මම අලුත් කොටසක් ඔයාලට විස්තර කරන්න අද ලෑස්ති කරේ. පැහැදිලිද? මේ දේවල් ටික මෙන්න මේ මම පෙන්නලා නැහැ. මෙන්න මේ හෝම්වර්ක් ටික. මේ හෝම්වර්ක් කියලා මම දාලා තිනා. ඔයාලට 6ක් දීලා තිනවා ලියන්න. මෙන්න මේක ගැන තමයි මම කතා කර කර හිටියේ. මේක ලියලා තියෙන එක ළමෙක් කියලා විතරයි දැන් අත ඉස්සුවේ. ඉතින් ඒක හින්දා අනිත් ළමයි ලියලා නැති හින්දා මොකද මේක දැන් මට සාකච්ඡා කරන්න පුළුවන්. මේකට ළමයි මෙහෙම එකක් අපි ලියන්න, මෙහෙම එකක් ලියන්න පුළුවන්, මෙහෙම ලියන්න පුළුවන් කියලා මට කියන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වොත් එහෙම පුළුවන් වෙන්නේ කාටද? පුළුවන් වෙන්නේ මට. ඒතර ඔයාලට පුළුවන් වෙන්නේ ඔයාලා මොකද කරන්න ඕනේ? ඔයාලා ලියන්න ඕනේ. පැහැදිලිද? ඔයාලා ලිව්වොත් තමයි මට සාකච්ඡා කරන්න පුළුවන්. රයිට්? ඉතින් ඒ හින්දා අද මම හිතුවා ඇත්තටම ලියලා නැතුව ඇති කියලා මට උත්තර එව්වේ සඳුනි විතරයි මම හිතන්නේ. ඉතින් ඒක හින්දා මම හිතුවා අද දවසේ මේක සාකච්ඡා කරන්න නැතුව මේ ඊළඟ දවස් සාකච්ඡා කරන්න තියලා ඔයාලා දවස් 7 කාලයක් දෙනවා මේ ටික සම්පූර්ණ කරන්න. පැහැදිලිද? මේක ලියන ක්‍රමය දැන් ඔයාලා දන්නවා මොකක්ද කියලා. මෙන්න මේ ආකෘතියට ඔයාලට ලියන්නයි තියෙන්නේ. පැහැදිලිද? ඔයාලා නෝටිස් එක ලිව්වා නෝටිස් එකේ ආකෘතියටම චුට්ටක් වෙනස් කරලා මෙන්න මෙතන ඉන්විටේෂන් එක දාන එක විතරයි වෙනසකට තියෙන්නේ. තව එක්ස්ට්‍රා කරුණු වලට මොන වගේ කරුණුද ඇතුළත් වෙන්නේ කියලා අපි මේක සාකච්ඡා කරලා අවසන් කරපුව කොටසක්. ඉතින් ඒ හින්දා මේවා ලියන්න ළමයි රයිට් දෙන හෝම්වර්ක් ටික හරියට කරලා ඊට පස්සේ ඊයේ මම කිව්වා වගේ මම දෙනවට වඩා දෙයක් ඇත්තටම කරන්න ඕනේ ඔයාලා. ඒක එතකොට තමයි ඔයාලට ඔයාලගේම කියලා ගමනක් නිර්මාණය වෙන්නේ. ඔයාලගේම කියලා ගමනක් හැදෙන්නේ. පැහැදිලිද? හරි. ඉතින් අද දවසේ අපි කතා කරගෙන යමු මොනවද මේ describing objects කියලා කියන්නේ. ඒ කියන්නේ මේ හා සම්බන්ධව කතා කරනකොට අපිට විශේෂයෙන්ම කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මේ පාඩමේදී අපි කරන්නේ මොකද්ද? describe කරනවා. describe කරනවා කියලා කියන්නේ මොකද්ද ළමයි? describe කරනවා කියලා කියනවා විස්තර කරනවා. පැහැදිලිද? විස්තර කරනවා. අපිට පුළුවන් විවිධ දේවල් විස්තර කරන්න. පැහැදිලිද? අපිට පුළුවන් විවිධ අවස්ථාවල අපි විවිධ දේවල් විස්තර කරනවා. දැන් ඔකට මම උදාහරණයක් කියන්නම් මේ වගේ. උදාහරණ කීපයක් කියන්නම්. ඒතර ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. ඇයි අපිට ඔබ්ජෙක්ට් එකක් විස්තර කරන්න සිද්ධ වෙන්නේ? හරි. ඊට කලින් මම කියන්නම් ඔබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ මොකද්ද? ඔබ්ජෙක්ට් එකක් කියලා කියනවා අපි එදිනෙදා ජීවිතේ භාවිතා කරන එදිනෙදා ජීවිතේ අපිට දකින්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ සමහර විට හඳුනා නොගත් දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි කියනවා මොකද්ද UFO කියලා කියනවා. සසිකුමාරලි නම් දන්නවා ඇති. UFO කියලා ඔය චුට්ටක් කොල්ලෝ ඔබ දන්නවා. කොල්ලෝ ඔබ ගැන දන්නවා. UFO කියලා කියන්නේ මොනවද? UFO කියලා කියන්නේ දන්න කෙනෙක් අහලා තියෙනවනේ. මොනවාරි ඔබ්ජෙක්ට් එකක් ගැන තමයි කියන්නේ. මොනවද මේ UFO කියන්නේ? Anyone in the class? Does anyone know what is the meaning of UFO? මේ වචන තුනක් මේ කෙටි කරලා තියෙන අකුරු තුන විතරක් අරගෙන. කරුනේ නේද? හරි. UFO කියලා කියනවා මෙන්න මේක. මොනවද? unknown කියලා කියන්නේ නොදන්නා. නැත්නම් අනන් කියන්න පුළුවන් මේක ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් unknown කියලා නැත්නම් අනන් කියන්න පුළුවන්. unknown flying objects. Flying objects. Flying objects කියලා කියන්නේ පියාඹන වස්තු. ඒ කියන්නේ මොනවද? හඳුනා නොගත් පියාසර වස්තු කියන්නේ. හඳුනා නොගත් පියාසර කරන වස්තු නේද? මේ කියලා කියන්නේ මොනවද මේ ඔය පියාඹන පීරිසි අන්න ඒ වගේ දේවල් තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ ගන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම ඕම් ඔය වගේ කැරකි යනවා. ඒවා හඳුනා නොගත් පියාසර කරන වස්තු. ඔන්න ඔය වගේ නේද? ලයිට් පත් වේවි සමහරට රැට ඔය එළියට ගිහලා අහස බලනකොට මෙහෙම එකක් කැරකි ඔයාගේ උඩින් තියෙනවා. පාට මෙහෙම ඉස්සර කාලයක් පෙන්වනවා මෙන්න මේ වගේ ඒවා තියෙනවා කියලා. අහසේ ටෝච් එකක් ගහපුවම මේ වගේ එකක් පේනවා. පැහැදිලිව ඔයා UFO කියලා Google search කරොත් එහෙනම් ඔයාලට මෙන්න මේ වගේ ඒ කැමරාවල අපවිච්ච ඒවා ගොඩක් බලා ගන්න පුළුවන්.
එතන මේ වань ඔබ්ජෙක්ට් එකක්. හරිද? හඳුනා ගත්ත එකක් වෙන්න පුළුවන්, හඳුනා නොගත් එකක් වෙන්න පුළුවන්. UFO කියලා කියන්නේ මේ වගේ දේවල්. හරි දැන් එතන මම UFO වලට ගියයි ඔබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ මොකක්ද කියන දේ විස්තර කරන්න. ඉතින් ඔබ්ජෙක්ට් එකක් කියලා කියන තමයි සාමාන්‍ය ජීවිතේ අපි පරිහරණය කරන අපිට දකින්න ලැබෙන අපි අතපත ගන්න පුළුවන් මට්ටමේ තියෙන දේවල් වලට අපි කියනවා ඔබ්ජෙක්ට් එකක් කියලා. පැහැදිලිද? ඔබ්ජෙක්ට් එක. වාක්‍ය කියනකොට තියෙන ඔබ්ජෙක්ට් එක ඒක වෙනයි. ඒක කර්මපදේ. පැහැදිලිද? ඔයා දැන් වාක්‍ය ගත්තොත් එහෙම දැන් සිංහයෝ මුවන් අල්ලති කිව්වොත් එහෙම සිංහයෝ මුවන් අල්ලති කිව්වොත් එහෙම මුව කියන්නේ කර්මයනේ. නෑ මුවන් කියන්නේ කර්මයනේ. ඒතර අපි මුවෙක් දැක්කොත් මුවේ කාය දැක්කොත් එහෙනම් අපි යාට කර්මය කියලා කියනවද? නෑ එහෙම කියන්නේ අපි ඒ අවස්ථාවට විතරනේ ඒක ගල්ප ගන්න එයා කර්මය කියලා. අන්න ඒ වගේ. පැහැදිලිද? ඒතර ඔබ්ජෙක්ට් එකක් කියලා කියන්නේ මොන හරි ද්‍රව්‍යයක්. පැහැදිලිද? මොනයි ද්‍රව්‍යයක් පදාර්ථයක්. අහුවෙන ඒ කියන්නේ අතට අහුවෙන එහෙම අතට හසුවන දෙයක් කියලා අපි කියන ඔබ්ජෙක්ට් එකක්. ඉතින් describing object එකයි. එතන මේකදී මොකක්ද විස්තර මේකදී අපි මොකක්ද කරන්න ලෑස්ති වෙන්නේ? ඒ වගේ දෙයක් විස්තර කරන්න ලෑස්ති වෙන්නේ. පැහැදිලිද? ඉතින් මේ පාඩම මේ රචනා වර්ගයේ මම කතා කරන්න තව හේතුවක් තියෙනවා. දැන් මම කිව්වා notice ලිව්වා, invitation ලිව්වා, ඊළඟට මම ලියනවා කියලා කිව්ව මොකද්ද? lost එකයි found එකයි. lost එකයි found එකයි ලියන්න කලින් අපිට වැදගත්ම පාඩමක් තමයි මෙන්න මේක. අනිවාර්යෙන්ම කරලා තියෙන්න ඕනේ මේ describing object කියන පාඩම. ඒකට හේතුව lost එකකදී අපි කාගේ හරි භාණ්ඩයක් නැති වුණා කියලා තමයි ලියන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම සමහරවිට Facebook එකේ ඉන්න කට්ටිය දැකලා ඇති කැම්පස් ළමයෙක් මම බස් එකේ මෙහෙ ඉඳලා මෙහාට යන අතරතුර මගේ ලැප් එක නැති වෙලා තියෙනවා. මගේ ලැප් එකේ මෙන්න මේ තැන හීරීමක් තියෙනවා. මගේ ස්ක්‍රීන් එකේ එක පැත්ත චුට්ටක් කැඩිලා තියෙනවා. මගේ කීබෝඩ් එකේ ලැප් එකේ කීබෝඩ් එකේ ස්පේස් බාර් එකේ තියෙනවා ස්ටිකර් එකක්. පැහැදිලිද? තමන්ගේ අනන්‍යතාවය තමන්ගේ ලැප් එක හඳුනා ගන්න කොහේ හරි තැනක බිම හරි තිබිලා වැටිලා දැක්කොත් එහෙම ඒකේ අනන්‍යතාවය දැනගන්න අපි සාධක කීපයක් දානවා. කියනවා විස්තර කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් කිව්වොත් එහෙම ඔව් මගේ ලැප් එකේ පිටිපස්ස මෙන්න මේ ඉස්සරහා තියෙන ස්ක්‍රීන් එකේ කියන්නේ ඉස්සරහා තියෙන අර ටච් පෑඩ් එක ළඟ තියෙන ස්ටිකර් එක නෑ. මම ස්ටිකර් එහෙම මොකුත් නැහැ. මම ගලවලා තියෙන්නේ. ඊට පස්සේ තව මොන හරි මම ඒතන ගහලා තියෙනවා මොන හරි අකුරක්. හරිද? D අකුර මම ගහලා තියෙනවා. ආන්න ඔය වගේ අපි ඒක කියනවා. පැහැදිලිද? ඒක කියලා මෙහෙම එකක් දැක්කොත් ඔයා මට මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒක තමයි මගේ ලැප් එක. මට ඒක අත්‍යවශ්‍යම දෙයක්. මගේ කැම්පස් එකේ ඔක්කොම නෝට්ස් අරන් මෙවුවා. ඒ දේවල් ටික තියෙන්නේ ලැප් එකේ. ඉතින් ඒකින්ද මට ගොඩක් වටිනවා ඒක. ඒ හින්දා කවුරු හරි කෙනෙක් දැක්කොත් මට ඒක කියන්න. එහෙම නැත්නම් එහෙම කියන කෙනාට මම පුළුවන් හැටියට මම මුදල් ත්‍යාගයක් හරි දෙනවා. අන්න ඔය වගේ කියනවා. පැහැදිලිද? ආන්නේ වගේ මේ describing objects කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. පැහැදිලිද? හරි. දැන් තව එකක් මම ඕකට තව උදාහරණයක් කියන්නම්. ඔන්න ඔයාගේ යාළුවා. ඔයාගේ යාළුවා ඔයාව සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන තෑග්ගක් අරන් ඇවිල්ලා තියෙනවා. හරිද? ඔයාගේ යාළුවා පන්දිනේට ඔයාව සර්ප්‍රයිස් කරන්න තෑග්ගක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයා අහනවා මේ මොකද්ද බං උඹලා හංගන් ඉන්න මට කියපල්ලකෝ උඹලා මොකද්ද මට දෙන්න ලෑස්ති වෙන්නේ අර මං දැක්කමලා පෙට්ටියක මොන හරි දාගෙන ගියා මට නේද ඒක එහෙම කීකෙත් ඒක ඔයාට කියලා දන්නවා ඒ වුණාට මේ යාළුවා මොකද කරන්නේ නිකන් හිටපන් නිකන් පස්සේ දෙන්නේ උඹට දැම්ම කියන්නේ ආන්න ඔහොම කියලා නිකන් සාමාන්‍යව කතාවක් ඇති වෙන්න පුළුවන් නේද එතකොට ඒ වගේ වෙලාවක ඔන්න ඔයාට දැන් යාර කුතුහලෙ ඉන්නම බැරි තැන මොකද කරන්නේ අහනවා ඊ මොකක්ද ඒක ඇතුලේ තියෙන්නේ ඊට පස්සේ ඔන්න දැන් අරයාගේ දැන් ඔයාගේ පෙරැත්තේ පිටම ඔයා කියන හින්දාම අහන හින්දාම කොච්චරවත් මේ යාළුවාට චුට්ටක් කියන්න සිද්ධ වෙනවා. නැත්නම් ඔයාගෙන් බේරෙන්න බැරි හින්දා. හරිද? ඊට පස්සේ යාළුවා කියනවා ඒක ඇතුලේ තියෙන්නේ මොන හරි රවුන්ඩ් එකක්. හරිද? හිතන්නකො ඔර්ලෝසුව ගැන මේ විස්තර කරන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ රවුන්ඩ් එකක්. එහෙම නැත්නම් තේරෙන්නේ නැති වෙන්න කියන්න ඕනේ. නැත්නම් සර්ප්‍රයිස් වෙන්නේ නැහනේ. රවුන්ඩ් එකක්. ඒක අපිට නිතරම වැදගත් වෙන දෙයක්. හරි. ඊට පස්සේ ලස්සනයි ඒක. ඒකේ තියෙනවා ඒක රෝස් පාටයි. හරි. ඊට පස්සේ ඒක ගොඩක් ලොකු නැහැ. ඊට පස්සේ ඔහම දැන් චූටි ඉස්සර ටිකක් කියලා හඳුන ගන්න බෑ මොකක්ද කියලා. පැහැදිලිද? මේ ඔර්ලෝසුවක් කියලා හඳුන ගන්න පුළුවන් දේවල් කියන්නේ නැහැ. ඒක කටු කැරගෙනවා කිව්වොත් එහෙම දැනගන්න ඔර්ලෝසුවක් කියලා. පැහැදිලිද? ඊට පස්සේ ඒකට පටි දෙකක් තියෙනවා කිව්වොත් එහෙම ඒත් දැනගන්නවා එක්කෝ ඔර්ලෝසුවක් නැත්නම් සෙරෙප් ඒ කියන්නේ සපත්තු දෙකක් වගේ එහෙම නිකන් එහෙම දැනගන්නවා නේද? එහෙම කියන්න ලෑස්ති වෙන්නේ නැහැ. එහෙම කිව්වොත් එහෙම සර්ප්‍රයිස් වෙන්නේ නැති හින්දා. ආන්න ඔයගේ අවස්ථාවක අපිට කියන්න සිද්ධ වෙනවා මොකද්ද? මෙන්න මේ describing objects වලින් තමයි ඔක කියන්න සිද්ධ වෙන්නේ ඉංග්‍රීසියෙන්. පැහැදිලිද? හරි. ඉතින් ඔන්න ඔයාගේ අපිට විවිධ අවස්ථාවලට මේක භාවිත කරන්න පුළුවන්. තව ඕනනම් තව ඔය ටීවී එකේ එහෙම යන වැඩසටහන් වල එහෙම S2 බැඳලා ඉවරලා
මොන හරි එකක් අල්ලන්න දෙනවා. පැහැදිලිද? මොන හරි එකක් අල්ලන්න දෙනවා. ඊට පස්සේ ඔයාට ඒක විස්තර කරන්න කියලා කියනවා. ඔයාට ඒක විස්තර කරන්න කියලා කියනවා. ඒක දැන් හිතන්නකෝ ඔන්න දැන් මේ මවුස් එක තියෙනවා. හරිද? මම දැන් මවුස් එක මගේ අතේ තියෙනවා. මේ අතේ තියෙන හරි මම මේක චුට්ටක් දැන් මේක ගැන විස්තර කරන්න කිව්වොත් එහෙම දැන් ඔන්න දැන් ඔයාලට මගේ මවුස් එක කොයි වගේද කියලා පේන්නේ නැහැ නේද මගේ මවුස් එක කොයි වගේද කියලා පේන්නේ නැහැ දැන් මම ඔයාලට මවුස් එක පේන විදිහට සැලැස්සුවොත් එහෙම එතකොට කියන්න පුළුවන් ඔයාලට විස්තර කරන්න පුළුවන් ඒකේ ලක්ෂණ කීපයක් පැහැදිලිව ලක්ෂණ කීපයක් ඔයාලට විස්තර කරන්න පුළුවන් ඒකේ right මම චුට්ටක් මේක තව දුරටත් පැහැදිලි කරන්න මේ describing object කියන මාතෘකාව මම තව චුට්ටක් මේක සරලව කරලා පෙන්නන්න චුට්ටක් හරි දැන් අපි බලුවොත් එහෙම ඔන්න දැන් මම ඇවිත් ඉන්නවා ෆෝන් එකේනොත් දැන් ඔන්න මම වීඩියෝ ඔන් කරලා පෙන්නන්නම් චුට්ටක් මේක කොහොමද ඒ කියන්නේ මගේ මවුස් හරි දැන් ඔන්න මගේ මවුස් එක ඔන්න දැන් ඔයාලට පේනවා ඇති ඔන්න මම මේක දැන් මේ තියෙන්නේ ඔන්න දැන් මම ඒක අතින් අල්ලගෙනත් ඉන්නවා right එතකොට දැන් මේ මවුස් එක ගැන විස්තර කිරීමක් කරන්න කිව්වොත් එimhe කොහොමද තියෙන්නේ ඔන්න ඒකේ අපිට ඒකේ නමක් ගහලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් මේ ඔයාලට පේනවද දන්නේ නැහැ කො පේන කට්ටියත් චුට්ටක් අත උස්සන්න මම වීඩියෝ ඔන් කරලා මේ පෙන්නන එක පේනව නේද හරි right හරි හරි අපි බලමු එහෙනම් දැන් ඔන්න බලන්නකෝ දැන් මේකේ මේ සයිඩ් එක බැලුවොත් එහෙනම් මේක විනිවිද පේනවා මේ විනිවිද පේනවා රතු පාට එළියක්පත් වෙනවා ඇතුලේ රතු පාට එළියක්පත් වෙනවා විනිවිද පේනවා ඊට පස්සේ ඔයා ඒක පිටිපස්සේ හැරෙව්වොත් එහෙම එතන ඔයාට සුදු පාට ස්ටිකර් එකක් බලා ගන්න පුළුවන් කොහොම කියන්නත් පුළුවන් ඊට පස්සේ මැද LED ලයිට් එකක් තියෙනවා ඊට පස්සේ චුට්ටක් ඒක ස්ක්‍රැච් වෙලා ඒ කියන්නේ අර ගෙවිලා වගේ චුට්ටක් මෙන්න මේ තැන් වල අර බිම يعني බිම ඇතිල් වෙන කොටස එහෙම පේනවා කොහොම කියලා කියන්න පුළුවන් ඊට පස්සේ මේ පැත්ත හැරෙව්වොත් එහෙම මෙතන නමක් තියෙනවා X brand කියලා මේ නේද X brand කියලා නමක් තියෙනවා ඔන්න ඔහොම බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන සාමාන්‍යයෙන් තියෙන අර කර්සර් එක කියන්නේ කරකන එක තියෙනවා බෝලේ ඉතින් ඔන්න ඔය විදිහට කියන්න පුළුවන් ඒක ඔයා අල්ලලා බලුවොත් එහෙම ඒක එච්චර බර නැහැ නේද ඒක එච්චර බර නැහැ කියලා වගේ කියන්න පුළුවන් මේ ඔන්න ඔයගේ ඔයාට විස්තරයක් කරන්න පුළුවන් පැහැදිලිද එතකොට දැන් මේක දැන් මේ සයිඩ් එක බැලුවොත් එහෙම මෙන්න මේ හැඩයක් තියෙනවා ඊට පස්සේ මෙහෙම තියෙනවා මෙතන ස්ටිකර් එකක් තියෙනවා නේද ඕන විදිහට අපි ෆීචර්ස් කීපයක් විස්තර කරන්න පුළුවන් පැහැදිලිද රයිට් ඊට පස්සේ දැන් ඔන්න ඒක තියලා දැන් ඔන්න ඒක හරි දැන් එතන මම හිතන්නේ ඔයාලට පෙන්නුවේ චුට්ටක් මෙන්න මෙහෙම අපිට විස්තර කරන්න පුළුවන් දැන් හිතන්න මගේ මවුස් එක ඔයාලට නැති වුණා කියලා නැති වුණත් එහෙම මට අන්න ඕක කියන්න සිද්ධ වෙනවා මගේ මවුස් එක මෙහෙම නැති වෙලා තියෙනවා පැහැදිලිද එතකොට මට පුළුවන් නම් ඒක ඔයාලා පුළුවන් නම් මට ඒක හොයලා දෙන්න කියලා වගේ පේන්නේ නැහැ කියලා කියනවා නේද? පේනුණා කියලා කට්ටියකුත් කිව්වා. අත උස්සනකොට. රයිට්. මොකද කරන්නේ? රයිට් හරි. මම ඒකට දෙයක් කරන්න. සඳුනින් පේනුණා කියලාද කියන්නේ පේනුනේ නැහැ කියලා කියලාද කියන්නේ? සඳුනි පේනුනේ නැහැ. හරි මම පෙන්නන්න චුට්ටක්. right හරි දැන් අපිට විවිධ ඔබ්ජෙක්ට් මෙතන විස්තර කරන්න තියෙනවා මම ඔයාලට ඔබ්ජෙක්ට් විස්තර කරන්න දෙනවා මම මේකට මේ උදාහරණයක් තමයි මේ ඔයාලට කරලම පෙන්නන්නේ චුට්ටක්. ඒතකොට මේක ඔයාලට ගොඩාක් ෆීල් වෙන හින්දා දැනෙන හින්දා right එහෙම නැතුව මේක මට අර කියාගෙන යන්න පුළුවන් ඒ වුණාට ඊට වඩා සාර්ථකයි මෙහෙම ඔයාලට උදාහරණයකොත් එක්කම
ඔයාලට පෙන්වලා දෙන එක. ඒකයි. right හරි. දැන් අපි චුට්ටක් බලමු. හරි මම විස්තර කරගෙන යන අතරතුර මේ මම දැන් ඔයාලට විස්තර කරපු මෙන්න මේ mouse එක ඔයාලට ෆොටෝස් කීපයක් අරගෙන මම ඒක පෙන්වන්නම්. ඒතර ඒක ඔයාලට ලේසි. ඒ හින්දා නැත වෙලා යනවා. හරි එතකොට අපිට මේ ඔබ්ජෙක්ට් විස්තර කරන්න තියෙන අවස්ථා විවිධයි. ඉතින් අපි දැන් මම කලින් කිව්වා වගේ ඊට පස්සේ දැන් හිතන්න කොන්න ඔයා ෂොප් එකකට යනවා. ඔයා ෂොප් එකකට යනවා මොනවා හරි භාණ්ඩයක් ගන්න. ඒ කියන්නේ ලී බඩුවක් කරගන්න යනවා කියලා හිතන්නකෝ. ඔන්න ලී බඩුවක් කරගන්න ඔයා ගියාම ඊට පස්සේ ඔයාට විස්තර කරන්න සිද්ධ වෙනවා මොනවද දැන් ඔන්න ගෙදර ඉන්නවා කවුරු හරි කෙනෙක් ඔය ලී බඩුව ඒ හා සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් ඊට පස්සේ එයාට කියන්න දෙනවා දැන් හිතන්නකෝ අයියා කියලා අයියා මෙහෙමයි මේ ඒකේ මේ කකුල් තියෙන මෙහෙම මේසේ දැන් මේසයක් බලන්න ගිහින් තියෙන මේසේ උඩ නම් රවුමට තියෙනවා ලස්සනයි ඒක හොඳට ඔප දාලා තියෙනවා ඊට පස්සේ ඒකේ කකුල් හැබැයි මෙන්න මේ වගේ චුට්ටක් අර නැමිලා තියෙනවා ඒ කියන්නේ අමුතු හැඩයක් තියෙනවා හරි ලස්සනයි ඔන්න ඔයගේ කියනවා අපි නේද ආන්න මේ වගේ අවස්ථාවකට අපිට මෙන්න මේක භාවිතා කරන්න පුළුවන් right හරි අපි සාකච්ඡා කරගෙන යමු පහලට first of all ඉතින් ඔක්කොටම කලින් we should have a basic understanding අපිට මූලික අවබෝධයක් තියෙන්න ඕනේ we should have a basic understanding about the physical characteristics මොනවද කියන්නේ අර භෞතික ලක්ෂණ characteristic කියලා කියන භෞතික ලක්ෂණ ඒ කියන්නේ physical කියලා කියන භෞතික characteristics කියලා කියන ලක්ෂණ and features කියලා කියන්නේ ලක්ෂණම තමයි ගති ගුණ වගේ හරි of an object එයාගේ object එකේ මොනවා හරි ගති ගුණයක් එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ අර මිනුමක් එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ අපිට අදහසක් තියෙන්න ඕනේ මොකක්ද අපි මේ විස්තර කරන්න ලෑස්ති වෙන්නේ කියලා. පැහැදිලි ඒක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ they are probably ඒවා මෙන්න මේවා වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට they are probably shaped හැඩය අපි දෙයක් විස්තර කරනකොට අපි හැඩය විස්තර කරනවා ගොඩක් වෙලාවට. ඊළඟට අපිට විස්තර කරන්න තියෙන්නේ යන්නේ මේ දේවල් ටික තමයි බාහිරින් බලලා. ඊට පස්සේ size එක. ඒක කොයි වගේ size එකකද? color එක කොයි වගේද කියලා අපිට විස්තර කරන්න පුළුවන්. design එක මොන හරි special design එකක් තියෙනවා නම් ඒක. ඊළඟට what it is made up of. ඒක හදලා තියෙන්නේ මොන වගේන්ද? and most importantly what you feel is there. ඔයාට මොනවද දැනෙන්නේ ඒක ගැන? ඔයාට මොනවද දැනෙන්නේ ඒක ගැන කියන එකත් අපි සඳහන් කරනවා සාමාන්‍යයෙන්. මේ විස්තර කිරීම යටතේ පැහැදිලිද? right ඊට පස්සේ when you write a description about an object ඔයා object එකක් ගැන description එකක් ලියනකොට you should have a clear idea ඔයාට පැහැදිලි අදහසක් තියෙන්න ඕනේ you should have a clear idea about your writing ඔයා ලියන්නේ මොකක් ගැනද කියලා ඔයාට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ පැහැදිලිද ඒ වගේම ඔයා ලියන එකේ පිළිවෙල ලියන එකේ ලස්සන ඔයා ගලප ගන්න ඕනේ පැහැදිලිද මුලින්ම පටන් ගන්නකොට පුංචි විස්තරයක් දාන්න ඔයා ඉංග්‍රීසි දැන් දන්නවා ඒ හින්දා දන්න බව චුට්ටක් පෙන්නලා පටන් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ එම කරා කියලා පැහැදිලිද එතන ඔයාට ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා මිසක් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා Taman දන්න බව චුට්ටක් පෙන්වන්න. Taman දන්න බව චුට්ටක් පෙන්නලා රචනාව පටන් ගන්න. එතකොට සාර්ථකයි. හරිද? හරි ඊට පස්සේ මම එකක් ලියලා පෙන්නන්නම්. අපි ඒක යටතේ ඒක විදිහට ලියමු පහලට ගිහිල්ලා. right හරි. ඊට පස්සේ ඊළඟට තියෙනවා when you write එක අපි කිව්වා now we would get started. අපි පටන් ගමු එහෙනම් දැන්. talking about shape ඔන්න හැඩය ගැන කතා කරනකොට අපිට මෙන්න මේ සාධක ටික කතා කරන්න පුළුවන්. මොනවද? Shape is one of the basic features that your eyes capture as soon as an object is seen. මොකද්ද කියන්නේ? object එකක් දැකපු ගමන්ම අපේ ඇස හඳුනා ගන්න සාධකයක් තමයි මොකද්ද? ඒකේ හැඩය. පැහැදිලිද? දැන් අපි දැක්කොත් එහෙම ඔන්න ඡායාවක් දකින්න. හිතන්නකෝ ඔයා වත්තේ දැන් ඔන්න ඔයා හවස් වෙලාවක චුට්ටක් ඇඟ හොද ගන්න කියලා ඔන්න එළියට යනවා. එළිය හිතන්නකෝ ෂවර් එක තියෙන කියලා. ඔන්න යනවා. ඊට පස්සේ ඔයා වත්තේ දකින්නවා නිකන් සුදු පාටට ටිකක් මේ ගුලියක් වගේ නිකන් දකින්නවා. නිකන් ටිකක් අර එළියක් එක නිකන් අමුතු කෙනෙක් වගේ දකින්නවා. ඊට පස්සේ ඔයා බලනවා මේ මොකද්ද කියලා ඔයා බලනවා. ඊට පස්සේ ඔයා හඳුනාගත්තොත් ඔයා දැක්කොත් ඒක මෙන්න මේ වගේ. ඔයා දැන් ඔන්න බය වෙන්න එපා මම මේවා කියනකොට.
right ඔන්න මේ වගේ ඔයා හැඩයකින් දැක්කොත් එහම ඔයා නිකන් හිතන මොනවද මේ මොකෙක් හරි මේ කියන්නේ කවුරු හරි මිනිස්සෙක් මේ කියලා ඕන් ඔය වගේ හැඩයකින් ඔයා දැක්කොත් එහෙම සමහරට හොල්මනක් වෙන්න පුළුවන් හොල්මන වුණත් පෙනී ඉන්න මිනිස්සෙක ස්වරූපෙන් කියලා හිතන්නකෝ එතකොට අන්න ඔයා හිතන කවුරු හරි අර එහා ගෙදර මාමවත් ඔය මේ මොන හරි වත්තට එන්න ඇති මොන හරි තියෙන එකක් කඩාගෙන යන්න. එහෙම කියලා ඔයා හිතා ගන්නවා. හැබැයි ඇත්තට මෙතන තියෙන හොල්මනක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා අර දැකපු ගමන්ම හිතනවා මේ මිනිස්සෙක් වෙන්න ඇති. ඇයි මිනිස්සෙක්ගේ හැඩෙන් ඉන්නේ? අන්න ෂේප් කියන එක අපි මුලින්ම ඇහැට හසු වෙන දෙයක් ෂේප් කියන එක. ඉතින් ෂේප් එක ගැන කතා කරනකොට මොනවද? Shape is one of the basic features that our eyes capture as soon as an object is seen. object එකක් මේවා පැසිව් වලින් දාලා තියෙන ළමයි. මේවා පැසිව් වලින් දාලා තියෙන ඔයාලට පැසිව් කතා කරගෙන යනවා අපි. ඒ හින්දා චුට්ටක් මේවට බය වෙන්න එපා. පැසිව් නැතුව මේ නෝට් එකක් හදන්න අමාරුයි අත්‍තරම. ඒකයි. එතන the shape may vary from one to another. එතනදී අපි shape එක ගැන කතා කරනකොට shape එක විවිධ වෙන්න පුළුවන් එකින් එකට. පැහැදිලිද? ඔක්කොම එක වගේ නෑනේ. මිනිස්සුયો ගත්තා ඔක්කොම එක වගේ නෑ. විවිධයි. නේද? අන්න ඒ හින්දා හැඩේ විවිධ වෙන්න පුළුවන්. then ඊට පස්සේ if it is in a non shape ඒක අපි දන්න shape එකක නම් තියෙන්නේ අපිට පුළුවන් ඒක කියන්න. it can be used. right? ඒක අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ. rectangular purse. rectangle කියලා කියන්නේ මොකන්ද? මම පාලින් ඔය හැඩතල විස්තර කරනවා. දැන් rectangle එකක් කියලා කියන්නේ මොකද්ද ළමයි? සමචතුරාශ්‍රය නෙමෙයි. ඍජුකෝණාශ්‍රය. නේද? ඊට පස්සේ square කියලා කියන්නේ සමචතුරාශ්‍රය. ඊට පස්සේ triangle කියලා කියන්නේ මොකද්ද? ත්‍රිකෝණය. ඊට පස්සේ circular නැත්නම් circle කියලා කියන්නේ මොකද්ද? රවුම. නේද? ඊට පස්සේ oval කියලා කියන්නේ මොකද්ද? බිත්තරේ හැඩේ. ellipse ආකාර කියලා කියන්නේ oval හැඩේ. ඔය වගේ oval හැඩේ. මෙහෙම නෙමෙයි. මේක චුට්ටක් මෙහෙම ඔය වගේ එන්න ඕනේ. අඳිනකොට චුට්ටක් මෙව යන්න. හරිද? මේකෙන් අඳින්න පුළුවන් නේ. මේ තියෙන oval shape එක. ඔය වගේ oval shape එක. බිත්තර හැඩේ. බිත්තර ගෙඩිය වගේ නේද? මේ තියෙන circle එක circular. හරියට එක circle එක තියෙනවා. පැහැදිලිද? right මම මේ ඔක්කොම ටික අයින් කරලා චුට්ටක් shape ටික පෙන්නලා ඉන්නම්කෝ. මේ තියෙන circular. ඔන්න circle එක. පැහැදිලිද? ඊට පස්සේ ඔන්න තියෙන oval shape එක. බිත්තරේ වගේ oval shape එක. ඊට පස්සේ මෙන්න තියෙනවා මොකද්ද? මෙන්න තියෙන square. මේ ඍජුකෝණාශ්‍රය sorry. rectangle එක තමයි ඔය තියෙන්නේ. මේ තියෙන square shape එක. ඔය තියෙන්නේ සමචතුරාශ්‍රය square shape. ඊළඟට මෙතන තියෙන shape වලින් ඊළඟට මේක diamond shape එක. මේ diamond shape එක. දියමන්තියක් වගේ. ඊට පස්සේ තව මේක ගන්න පුළුවන් මොන හරි ඊතලයක් වගේ දෙයක් හිතන්නකෝ. arrow shape කියලා කියන්න පුළුවන් අපිට arrow shape එක. හරි ඊළඟට තව මෙතන තියෙන objects වලින් මම මේ අරගෙන පෙන්නන්නේ ඔයාලට. ඊට පස්සේ මේ දේවල් ටික තමයි ගන්න තියෙන්නේ. දැන් මේ තියෙන තව square එකක් ඔය මේ circle එකක්. ඔය විදිහට අපිට කියන්න පුළුවන් objects ගැන. මේ අපි දන්න හැඩතල ටික. නේද? දැන් මේකට කියන්න පුළුවන් rectangular. මේකට rectangle කියලා කියන්නේ. ඒක අපි adjective එක අපිට වෙනස් කරන්න ඕනේ. මම මේක පාරින් කියන්නම්. rectangle එක, oval එක, ඊළඟට මොකද්ද මේක? circle එක, මේකත් circle එක, මේක අපි ගෝලයක් කියලා දෙමුකෝ. spherical. ඒ කියන්නේ sphere එකක්. sphere S P H E I R sorry S P H E R E sphere එකක්. ඊළඟට මේ තියෙන diamond shape. diamond එකක් කියලා හිතන්නකෝ දියමන්තියක් කියන මේක arrow එකක්. ඊතලයක්. මේක square එකක්. හරි ওই විදිහට අපිට මූලික හැඩතල ටික හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්න අපි දන්න shape එකක් නම් අපිට ඒක භාවිතා කරන්න පුළුවන් මේ විදිහටම. Here certain adjectives have to be used in order to talk about the shape of an object. මෙතනදී ඔය object එකක් ගැන කතා කරනකොට අපිට විවිධ නාම විශේෂණ පද adjectives භාවිතා කරන්න සිද්ධ වෙනවා. right අපි පහළට කියලා බලමු මොනවද ඒ කියලා. හරි ඔන්න බලන්නකෝ. දැන් මේ තියෙන්නේ circle දැන් රවුමට කියන්නේ මොකක්ද ළමයි? වෘත්තයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ circle කියලා. පැහැදිලිද? circle කියලා අපි කියන්නේ C I R right C I R C L E circle කියලා තමයි කියන්නේ වෘත්තයට. circle මේ තියෙන්නේ මේක circle එකක්. හැබැයි ඔයාට කියනකොට වෘත්තය කියලා නෙමෙයි. ඒක වෘත්තය මේසය කියන්නේ නේ අපි. දැන් ඔන්න මෙන්න මේ වගේ ටේබල් එකක් තියෙනවා. ඔන්න ටේබල් එක. හරිද? ඒකේ උඩ රවුම්. ඊට පස්සේ මෙහෙම ඔයාලා මෙන්න මේ වගේ නිකන් ගෙවල් වල තියෙනවා දැකලාදී පරණ ගෙවල් වල එහෙම මෙන්න මේ වගේ කනප්පුව කියන්නේ. ඔන්න ඔය වගේ දැකලා තියෙන නේද? කොහොද දැකලා තියෙන කට්ටිය? ඔයාලා ගෙවල් වල ඇති සමහරවිට. මං ගාව එකක් දැමුත් මං ළඟ එකක් තියෙන බෑග් එක තියලා ඒක පෙන්න විදිහක් නෑ. හරි.
හා දැකලා තියෙනවා නේද? ඔව් කනප්පුව කියලා අර මේ ඔය සමහර කට්ටිය කට්ටඩිය මේක නූල් ඇදලා බොක්කොල වලින් සරසලා ඇවිද්දවනවා එහෙම කියන්නේ නේද? කනප්පුව. ඕම් ඔය වගේ ෂේප් එකේ. පිටතට්ටු එහෙම තියලා තියෙනවා පරණ ගෙවල් වල. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් ගැන කතා කරනකොට බලන්න විතර අපි මේකට කියන්නේ මොකද්ද? සර්කල් ටේබල් කියලා කියනවද? සර්කල් ටේබල් කියලා කියන්නේ නැහැ. එහෙම කිව්වොත් වැරදි. සර්කල් ටේබල් කියන්න බෑ අපිට. ඒකේ තේරුමක් නැහැ. රවුම මේසය. මේක රවුම නැත්නම් වෘත්තය මේසය. තේරුමක් නැහැ. මොකද්ද කියන්නේ? වෘත්තාකාර මේසය. අපි සිංහලෙන් කිව්වත් අපි ඒක හරියට කියනවා. වෘත්තාකාර මේසය. එතන මේකට අපි කියන්නේ මොකද්ද? අපි ඒකට කියන්නේ සර්කල් කියලා. අපි ඒකට කියන්නේ සර්කල් කියලා. හැබැයි ඒක අපි මොන හරි වෙන ඔබ්ජෙක්ට් එකක් විස්තර කරන වෙලාවට මොකද්ද කියන්නේ? සර්කියුලර්. පැහැදිලිද? මේකට අපි කියන්නේ සර්කල් කියලා. නේද? ඔන්න සර්කල් කියලා අපි ඒකට කියනවා. සර්කල් කියලා. හැබැයි ඒක අපි දෙයක් විස්තර කරනකොට වෙනත් දෙයක් සර්කල් එකක හැඩයෙන් අපි විස්තර කරනකොට මොකද්ද කියන්නේ අපි? සර්කියුලර්. සර්කියුලර්. පැහැදිලිද? මොකද කරන්නේ? අග e අකුරක් තියෙනවා නම් ඒක අයින් කරලා AR නැත්නම් LAR එහෙම දානවා. ඒ කියන්නේ අර ඒක අපිට කියන්න බෑ ඒක වෙන්නේ මෙහෙමයි කියලා. ඒක එකකට එකක් වෙනස් වෙනවා. ඒකයි. දැන් බලන්න මේකට සර්කල් කියලා කියන. මේකට ස්ක්වෙයාර් කියලා කියන. ඒක එහෙමම තමයි. ස්ක්වෙයාර්. පැහැදිලිද? ස්ක්වෙයාර් ෂේප්ඩ්. හතරස් හැඩැති. මේකට කියන්නේ ට්‍රියැන්ගල් කියලා. ට්‍රියැන්ගල්. දැන් ට්‍රයිඇන්ගල් කියන්න පුළුවන්. ට්‍රියැන්ගල් කියලා කියනවා මේකේ නම ත්‍රිකෝණය. හැබැයි ඒක අපි භාවිත කරන්නේ කොහොමද? ට්‍රියැන්ගියුලර්. ට්‍රියැන්ගියුලර්. ඇයි අපිට මේක භාවිත කරන්න බෑ එහෙම කරේ නැත්නම් වෙනස් කරගත්තේ නැත්නම් එයාගේ ස්වරූපය අපිට භාවිත කරන්න බෑ. පැහැදිලිනේ? ඒක වැරදි. කැතයි. කැතයි කියලා කියන්නේ ඒක වැරදි. ඇත්තටම කිව්වොත් නාමපදයක් විතරයි. නාමපද දෙකක් එකලඟ තියෙනවා විතරයි. එතනදි සිද්ධ වෙන්නේ. විස්තර කිරීමක් විශේෂණීය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි. මේකට අපි කියනවා ඕවල් කියලා. ඒතර ඕවල් ෂේප්ඩ් කියලා අපි භාවිත කරනවා. දැන් මේකේ හැඩෙත් ඒ කියන්නේ මේක ඒ හැඩේයි නමයි දෙකම එකයි. ඕවල් ෂේප්ඩ්. SHAPED ෂේප්ඩ් කියන එකෙන් අපිට හදා ගන්න පුළුවන් එයාගේ නාම විශේෂණ පදේ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ළමයි හෑන්ඩ්මේඩ් කියන්නේ මොකද්ද? දන්න කට්ටිය කවුරු හරි කෙනෙක්? හෑන්ඩ්මේඩ් කියලා කියන්නේ මොකද්ද? හෑන්ඩ්මේඩ් කියලා කියන්නේ තව තියෙනවා හෑන්ඩ්මේඩ් කියලා තියෙනවා. හෝම්මේඩ් කියලා තියෙනවා. හෝම්මේඩ් කියලා. මොකක්ද හෝම්මේඩ් එහෙම කියලා කියන්නේ? හෑන්ඩ්මේඩ්, හෝම්මේඩ් ඊළඟට රෙඩිමේඩ් කියලා තියෙනවා. රෙඩිමේඩ්. රෙඩිමේඩ් කියන්නේ එහෙම මොනවද? ඔයාලා මේවා දන්නවා? ඔව් හෑන්ඩ්මේඩ් කියලා කියන අත්කම් නිර්මාණ අත්කම් නිර්මාණ ඊළඟට හස්ත කර්මාන්ත මොනාරි එහෙම කියවට හෑන්ඩ්මේඩ් කියලා කියනවා. ඒ කියන්නේ මොනවද? අතින් නිම කළ නේද? හස්ත කර්මාන්ත අත්කම් නිර්මාණ කියලා කියන්නේ මොකද? අතින් කරන කම් අත්කම්. මම කිව්වා හරියට දන්නේ නේද? එතකොට අර කරණ විභක්තිය වගේ නේද? කරණ මං හිතන්නේ කිරෙන් පෙසුබත් කිරිබත් වෙනවා වගේ අතින් කරන කම් අත්කම්. ඒ වගේනේ. එතකොට මෙන්න මේකේ බලන්නකෝ දැන් හෑන්ඩ්මේඩ් කියලා කියන්නේ අතින් නිර්මාණය කරපු. එතකොට බලන්නකෝ හෑන්ඩ්මේඩ් මේඩ් කියලා කියන ක්‍රියාපදයේ තියෙන මොන ස්වරූපෙන්ද ළමයි? මේඩ් කියන ක්‍රියාපදයේ තියෙන මොන ස්වරූපෙන්ද? එයාගේ අතීත කාල ස්වරූපය එහෙම නැතිනම් past participle ස්වරූපෙන්නේ. නේද? මේඩ් කියන්නේ මේක් මේඩ් මේඩ්. අනිත් ස්වරූප දෙකම මේඩ් නේ. එහෙනම් මේක අතීත කාල කියන්න පුළුවන් past participle කියන්න පුළුවන්. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද? මොනවා හරි දෙයක් ඔයාට නාම විශේෂණ පදයක් හදා ගන්න අවශ්‍ය නම් ඔයා ඒක ක්‍රියාපදයක අරගෙන යන්න තුන්වන ස්වරූපයට. පැහැදිලිද? දැන් ඔන්න බලන්න given කියලා කියනවා. given right දැන් අපි කිව්වද මොකද්ද? complete the right complete the දැන් ඔන්න මේ ප්‍රශ්නේ මුල් ටික complete the spaces given below. given below කියලා කියනවා. මොකද්ද given below කියලා කියන්නේ? තේරුම කියන්න ඕනේ. දැන් පුළුවන් වෙන්න ඕනේ. ඔයාලගේ උත්තර ඕනේ. නැත්නම් මේ මම තනියෙන් කතා කරගෙන යන්නේ නැහැ දැන් ඉස්සරහට. ඔයාලගේ උත්තර ඕනේ. මොකද ඔයාලා දැන් චුට්ටක් මේවා භාවිතයේ තියෙන්න ඕනේ. ඔයාලා මේවා දන්නවා. දන්න බව, ඒ කියන්නේ දන්න දේවල් ගන්න ඕනේ එළියට. මොකක්ද ළමයි given below කියලා කියන්නේ? given below පහත දක්වා ඇති, පහතින් දී ඇති, පහත දී ඇති, පහතින් දක්වා ඇති. එහෙම තේරුමක් තමයි මේ given below කියලා එකෙන් තේරුම. very good. හොඳයි යා. එතන බලන්න given කියන එක තියෙන මොන ස්වරූපයෙන්ද ක්‍රියාපදේ? give, gave, given. තුන්වන ස්වරූපයෙන් නේද? අන්නේ තුන්වන ස්වරූපයෙන් අපිට අරගත්තාම අපිට මේක ගන්න පුළුවන් adjective එකක් විදියට. පැහැදිලිද? adjective එකක් විදියට ගන්න පුළුවන්. දැන් මේ වань homemade කියලා කියන්නේ මොකද්ද? ගෙදර හදපු. ගෙදර හදපු. දැන් හිතන්නකෝ සමහර විට මොන හරි කෑමක් තියෙනවා. හරිද? ඒක සමහරට හොටෙල් එකක හදලාද එහෙම හොටෙල් එකකින් ගෙනල්ලාද
දැන් පීසා ගමුකෝ. පීසා දැන් ගොඩක් වෙලාවට ජනප්‍රිය. ඒ කියන්නේ හදන්නේ සාමාන්‍යයෙන් පීසා හට් එක හරි එහෙම මොන හරි ඔය ජනප්‍රිය එහෙම පීසා ඩෙලිවර් කරන තැනක වගේනේ. හැබැයි ඔයාලා හැදුවොත් එහෙම හෝම් මේඩ් පීසා. ඒ කියන්නේ ගෙදර හදන පීසා. ගෙදර හදන පීසා කියලා සමහර විට ඒකට ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. ඇයි ගෙදරකනේ හදන්නේ ඒක. ඒතර පිරිසිදු වෙන්න පුළුවන්. ඒක තව හොඳට දේවල් හදනවා වෙන්න පුළුවන්. රස වෙන්න වැඩි වෙන්න පුළුවන් නේද? අන්න ඒ වගේ හෝම් මේඩ් කියලා කියනවා මොනවද? ගෙදර හදපු. ඊළඟට රෙඩිමේඩ් කියන එක දැකලා තියෙන කට්ටිය තේරුම දන්න දැකලා තියෙන කට්ටිය කවුද? රෙඩිමේඩ් මේක නම් දන්න ඕනේ දැනගන්න ඕනේ ඔයාලා. රෙඩිමේඩ් කියන්නේ හරි මම කියන්න. රෙඩිමේඩ් කියලා කියන්නේ මසා නිම කළ. නිමි ඇඳුම් කියන්නේ නිමි ඇඳුම්. ඒ කියන්නේ මොනවද? රෙදි කොහෙන් හරි රෙදි අරගෙන ඇවිල්ලා ඒවා මහලා තියෙන්නේ. මහලා වැඩ අවසන් කරපු රෙදි තමයි විකුණන්න දාලා තියෙන්නේ. එතකොට රෙඩිමේඩ් ක්ලොත්ස් කියලා කියන්නේ මොනවද? මසා නිම කළ. අන්න ඒ වගේ තේරුමක් තියෙනවා නේද? හරි. එතකොට මම දැන් මෙතන අරගත්තේ මොනවද? මේක ට්‍රයැන්ගල් කියලා කියනවා. හැබැයි මොනවද කියන්න ඕනේ? ට්‍රයැන්ගියුලර් කියලා එක වෙනස් කරන්න ඕනේ. එහෙම වෙනස් කරන්න පුළුවන් ළමයි අපි දන්න හැඩතල වලට. පැහැදිලිද? අපි දන්න හැඩතල වලට අපිට මේ මූලික හැඩතල ටිකට අපි මේව හදා ගන්න පුළුවන්. මේකට ඕවල් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැත්නම් ඕවල් ෂේප් කිව්වත් ලොකු ප්‍රශ්නයක් නැහැ. එහෙම කියන්න පුළුවන්. ට්‍රයැන්ගල් කියන්නත් පුළුවන්. ට්‍රයැන්ගල් තමයි මේක හැඩේ නම. ත්‍රිකෝණය. හැබැයි ත්‍රිකෝණාකාර කියලා ලියන්නේ කොහොමද? ට්‍රයැන්ගියුලර්. මේකට රෙක්ටැන්ගියුලර් නාම විශේෂණ පද තමයි මේ පහලින් දාලා තියෙන්නේ. දැන් මේ බලන්නකෝ. දැන් මේකට මොකද්ද මේක අඩසඳක් නේද? දැන් අඩසඳක හැඩය ගත්. එහෙම කියනවා කියලා හිතන්නකෝ. දැන් ඔන්න ඔයාගේ පෙන්ඩන්ට් එකක් තියෙනවා. ඔයාගේ පෙන්ඩන්ට් එකක් තිබ්බා රත්තරන් කියලා හිතන්නකෝ. ඔන්න ඔයාගේ රත්තරන් පෙන්ඩන්ට් එකක් තිබ්බා. ඒක ඔන්න දැන් නැති වෙලා කොහේ හරි. පැහැදිලිද? ඒක දැන් කොහේ හරි නැති වෙලා. ඒක අඩසඳක හැඩයට තමයි තියෙන්නේ. ඒ ගෝල්ඩන් පෙන්ඩන්ට් එක තියෙන්නේ අඩසඳක හැඩයට. දැන් ඔයා ඒක දැක්ක කෙනෙක්ගෙන් ඉල්ලන්න කියලා ඒ කියන්නේ දැක්ක කෙනෙක්ට ගෙනත් දෙන්න කියලා දැන් ඔන්න ඔයා කියනවා. ඒ කියන්නේ මේ ඒකනේ ඔයාලට කියන්නේ ඒක මේ අඩහඳක් වගේ ඒක ඒ පෙන්ඩන්ට් එකේ හැඩේ රත්තරන් පාට එකක් පුළුවන් නම් අනේ හොයලා දෙන්න මට කියලා අන්න එහෙම කියලා කියනවා. එතකොට ක්‍රිසන්ට් කියලා කියන මොකද්ද? ක්‍රිසන්ට් කියලා කියන අඩසඳ. ක්‍රිසන්ට් හරිද? අඩසඳට කියන අපි ක්‍රිසන්ට් කියලා. එතකොට ක්‍රිසන්ටියුල එහෙම කියන්න බෑ අපිට. එහෙම හැදෙන්නේ නෑ ඒවා. ඇයි ඒවර මූලික හැඩතල වලින් එහා තියෙන ඒවානේ නේද? එතකොට ඕනම හැඩයක් ඔයාලට කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඒක කොයි වගේද? ඒක කොයි වගේද කියලා කියන්න ඕනේ. ඒක කොයි වගේද කියලා කියලා ඉවර වෙලා ඒකට ඔය එකතු කරන්න shaped කියලා. පැහැදිලිද? ඒකට ඔය එකතු කරන්න shaped කියලා. crescent කියලා කියන්නේ ඒක පෙනෙන විදිය, පෙනෙන ස්වරූපය. දැන් මේක බලන්න දැන් mouse එක කිව්වොත් එහෙම මේක මීයක් වගේ නැත්තනම කිව්වොත් එහෙම නේද? ඒකනේ mouse එක කියලා කියන්නේ. එතකොට mouse shaped මීයගේ හැඩය ගත්ත. පැහැදිලිද? හරිද? crescent කියලා කියන්නේ යාගේ නම. අඩසඳ. හැබැයි අපි වෙන දෙයකට ඒක ආරෝපණය කරනවා වෙන දෙයකට ඒක ගලපනවා නම් මොකද්ද කියන්නේ අපි? crescent shaped. crescent shaped කියලා නේද? දැන් මේකට මොකද්ද කියන්නේ? මේකට ඕනනම් කියන්න පුළුවන් අපිට arrow කියලාම කියන්න පුළුවන්. arrow. ඊතලය. නැත්නම් තව කියන්න පුළුවන් arrow shaped. දැන් හිතන්න කොන්න පාරක් තියෙනවා මොන හරි පාරක් තියෙනවා. ඒ පාර නිකන් හරියට යන්නේ ඊතලයක් වගේ. පැහැදිලිද? ඒක හරියට යන්නේ ඊතලයක් වගේ කියලා හිතන්නකෝ. එතන අපිට කියන්න පුළුවන් arrow shaped road කියලා. නේද? ඒ කියන්නේ ඒක කෙලින්ම ස්ට්‍රේට් එකට යනවා නම් හිතන්නකෝ කෙලින්ම යන පාරක් කියලා highway එක කියලා හිතන්නකෝ. highway එකත් වංගු තියෙනවා හැබැයි. ටිකක් යනකොට කෙලින්ම තියෙන පාරක් කියලා හිතන්නකෝ. ඒතර අපිට කියන්න පුළුවන් මොකද? ඒක ඊතලයක් වගේ කෙලින් තියෙන්නේ. ඒ කියන්නේ arrow shaped road. පැහැදිලිද? දැන් මේක diamond shaped. පැහැදිලිද? diamond shaped. අර shaped කියන කැලල එකතු කරන එක විතරයි මේකේ සිද්ධ වෙන්නේ. මතට මේක බලන්න චුට්ටක්. හරි? මොකද ඔයාලට විස්තර කරන්න දෙනවා මම. diamond shaped. මේ ඔහොම අපිට කියන්න පුළුවන්. ඊළඟට මේක මොන හැඩයක්ද ළමයි තියෙන්නේ? මෙන්න මේ මම දැන් මේ පෙන්නන එක. ඊළඟ හැඩතලේ මොන වගේද ඒක නිකන්? ඔයාලට පේන්නේ නිකන් මොකක් වගේද? මෙන්න මේක ගැන කතා කරන්නේ මම. මේක පේන්නවට මොකක් වගේද? ඔව් කොඩියක් වගේ. නේද? කොඩියක් වගේ නම් අපි කොහොමද කියන්නේ? flag ඉදිරි කැල්ල තාන්න ඕනේ. මොකක්ද ඉදිරි කැල්ල? flag shaped. කොඩියක හැඩයට ගත්තනේ. දැන් මේක කොඩියක්ම කියන්න බෑ අපිට. ඒක ඒ වගේ පේනවා. පැහැදිලි නේද? ඒක ඒ වගේ පේනවා. ඒතර මොකද කියන්නේ? flag shaped. flag shaped. පැහැදිලිද? flag shaped. මේක මොකද්ද? මේක
මොකක් වගේද පේන්නේ? මොකක් වගේද මේක පේන්නේ? heart එකක් වගේ. එහෙනම් මේකට අපි දානවා මොකද්ද? heart shaped. heart shaped. පැහැදිලිද? ওই විදිහට ළමයි ඕන දෙයක් අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? ඕන දෙයක් අපිට කියන්න පුළුවන්. දැන් හිතන්නකො ඔන්න හිතන්නකො අහසේ යනවා මොන හරි දෙයක් කියලා. අහස මොන හරි දෙයක් යනකොට අපි ඒකට කියනවා අන්න ඒක පියාඹන පීරිසියක් වගේ. නේද? අපි එහෙම කියලා කියන it is like a flying saucer. saucer කියලා කියන මොකද්ද? රෝස පාට නිකන් හුරතලයට කියන එකක් නෙමෙයි. රෝස පාටට අපි හුරතලයට කියන මොනවද? සෝස පාට කියලා. නෑ ඒක නෙමෙයි. saucer කියලා කියන්නේ මොකද්ද? පීරිසිය. නේද? right ඊට පස්සේ මේ මොකටද අපි ඕන විදිහට මේක භාවිතා කරන්න පුළුවන් කැමති විදිහකට. it is දැන් ඔන්න අපි හිතනවා දැන් ගිනි කන්දක් ගැන කතා කරනවා කියලා. ඔන්න දැන් අපි මොනාරි භූ විද්‍යාව හා ඒ හා සම්බන්ධ ලෙක්චර් එකක්. දැන් ඔන්න මම භූ විද්‍යාව හා සම්බන්ධ ලෙක්චර් එකක් කරනවා. හරිද? ඒකේ මම කියනවා ළමයි ගිනි කන්දක් කියලා කියන්නේ ඒක කන්දක් වගේ. නේද? දැන් ගිනි කන්දක් කිව්වහම ඒක නමේම තියෙනවා. හැබැයි මම ඉංග්‍රීසි වලින්ම කියනවා කියලා දන්නකො වෝල්කැනෝ කියලා. දැන් වෝල්කැනෝ කිව්වම කන්ද කියන කැලල ගෑවෙන්නේ නැන්නේ. සිංහලෙන් කිව්වදම ගිනි කන්ද කිව්වම කන්දක් නේ හරි. එහෙම කියලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි වෝල්කැනෝ කිව්වම ඕක නෑනේ. volcano. Then what is a volcano කියලා අහුවත් එහෙම අපිට කියන්නේ මොකද්ද? It is like a mountain. නේද? It is a mountain shaped geological structure. ඒක කන්දක හැඩයගත් භූගෝලීය විෂමතාවයක්. නැත්නම් භූගෝලීය නිර්මාණයක්. භූගෝලීය ලක්ෂණයක්, භූ ලක්ෂණයක්. ඔහොම කියන්න පුළුවන් අපිට නේද? ආන්නේ වගේ මේක අපිට මේ shape කියන එක හොඳට හුරු වෙන්න. පැහැදිලිද? මේක හොඳට හුරු වෙන්න. මොකද මේකෙන් තමයි ඉස්සරහට අපිට විස්තර කරන්න තියෙන දේවල් ගොඩක් හම්බ වෙන්නේ. right. හරි ඊට පස්සේ examples වලට අපිට යන්න පුළුවන්. මොනවද මේකට කියන්න පුළුවන් examples කියලා. examples අපි ගමු මෙන්න මේ වගේ දෙයක්. මෙහෙම දෙයක් අපි ගමු. දැන් ඔන්න මම හැඩතලයක් අඳිනවා. ඔයාලා මට කියන්න ඕනේ මොන හැඩතලයේද කියලා. පැහැදිලිද? මොන වගේ හැඩතලයකට මේක තියෙන්නේ කියලා ඔයාලා මට කියන්න ඕනේ. මොන shapes කියලා ඔයාලා දාලා කියන්න ඕනේ. ඔන්න දැන් මම අඳිනවා. දැන් හැඩතල කීපයක්. හරි ඔන්න මේකට මේක මොන හැඩයටද ඔයා මේක මොකක් කියලාද ඔයා කියන්නේ කොයි වගේද කියන්නේ හරි ඊට පස්සේ මේක බුවලෙක් නේද වෙන එකක් කියලා හිතයි හරි ඊට පස්සේ තව ගත්තොත් එහෙම මේම ඕම නිකන් මොකද්ද ඕම නිකන් ඔහොම S2ක් තියෙනවා ඕම කටක් තියෙනවා හරි ඕම කටක් තියෙනවා හරි ඊට පස්සේ තව ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මොකද්ද මෙහෙම හරි ඊට පස්සේ තව එකක් අපිට කියන්න පුළුවන් මෙහෙම එකක් මුද්දක හැඩයගත්ත මොන හරි දෙයක් හරි ඊට පස්සේ තව එකක් අපිට කියන්න පුළුවන් මොකද්ද අපි හිතුවත් එහෙම අයිපල් කොළුණ මෙන්න මේක මම අඳින්නේ අයිපල් කොළුණ තමයි හරි ඕන්න ඔහම අයිපල් කොළුණ මම අඳින්නේ. ඒතර අයිපල් කොළුණක හැඩයගත්ත නිර්මාණයක් මොන හරි දෙයක්. ඒක අයිපල් කොළුණ වගේ නේද කියලා අපිට කියන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඔය ඔබ්ජෙක්ට් එක මට කියන්නේ 1 2 3 4 5 6 මේවා කොයි වගේද ඔයාලට පේන්නේ මොනවා වගේද පේන්නේ? දැන් මට කියන්න බලන්න chat එකෙන් අපි බලමු. ඔව්. පළවෙනි එකට උත්තරය අවිල්ලා තියෙනවා. ඒක හරි. star shaped කියන එක හරි. මම type කරලා පෙන්නන්න තව චුට්ටකින් star shaped. ඊළඟ එක octopus shaped. ඔව් බුවල්ලට කියන octopus කියලා. octopus shaped. ඊළඟට මේක මොකක් වගේද? භූතයෙක් වගේ. භූතයෙක් වගේ කියන්නේ කොහොමද? භූතයට කියන්නේ මොකද්ද? ghost GHOST. ghost shaped. GHOST. ghost shaped. අන්න right. ඊළඟට මේක cloud shaped. cloud shaped. වලාකුළක හැඩයගත් නේද? වලාකුළක හැඩයගත් මොන හරි වෙන දෙයක්. ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. බිස්කට් එකක් කියලා දන්නකෝ. බිස්කට් එකක් තියෙනවා. ඒ බිස්කට් එකේ වලාකුළක හැඩයට තියෙන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ? cloud shaped biscuit. පැහැදිලිද? ඊළඟට මේක ring shaped. ring shaped තමයි මේක. මේක Eiffel tower shaped. නේද? Eiffel tower shaped. එහෙම කියලා අපිට කියන්න පුළුවන්. හරි හොඳයි ඈ. දැන් ඔයාලට මේක තේරුණා නේද? ඔන්න උදාහරණ කීපයක් මම සාකච්ඡා කරා. උදාහරණ කීපයක් මම මෙතනට අරගත්තා. ghost shaped, octopus shaped. එතන මේ බිස්කට් කියලා
ඔන්න චූටි ළමයින්ට දීලා තියෙන බිස්කට් වර්ගයක් තමයි මෙන්න මේක. ඒකේ විවිධ හැඩ දාලා තියෙනවා. ඒතර මොකද්ද? තරු හැඩයට තියෙනවා. තරු හැඩයට තියෙනවා මොකද්ද මම ඔයාලට කිව්වේ? star shaped. star shaped. තරු හැඩයට. තරු හැඩ ඇති. මේකට octopus shaped. octopus shaped. මේකට ghost shaped. ghost ghost shaped. ඊළඟට මේක ring shaped. ring 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 shaped. ඊළඟට මේක cloud shaped. cloud cloud shaped. හරිද? D එක දාන්න ඕනේ මතක් කරලා. D එක නැත්තම් ඉවරයි. පැහැදිලි නේද? මේකට කියන්න පුළුවන් Eiffel Tower. Eiffel Tower. 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 Tower shaped. Eiffel කුළුණක හැඩය ගත්ත. දැන් ඔන්න වෙඩින් කේක් එකක් හදලා තිනවා කියලා හිතන්නකො ළමයි. ඔයාලා යන වෙඩින් එකේ ඔයාලා කාගේ හරි වෙඩින් එකකට යනවා. ඒකේ වෙඩින් කේක් එක හදලා තියෙන ඉතින් ටජ් මහල් වගේ කියලා. ඒතර ඔයා මොකද්ද කියන්නේ? දැන් ඔන්න වෙඩින් කේක් එක ඔයා ඩිස්ක්‍රයිබ් කරන්න යන්නේ ඔයාගේ යාළුවාට. බම් මරු කේක් එකක් හදලා තිබ්බනේ සුදු පාට අයිසිං වලින් නාවලා. ඒක නිකන් ටජ් මහල් වගේ. It is මොකද්ද? A Taj Mahal shaped cake. හැදිනේ මම කියන දේ. මේකට ඔයාලට ඕන දේක් භාවිතා කරන්න පුළුවන් කැමති විදිහකට. හැදිනේ නේද? කැමති විදිහට ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන්. හරි ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම අරගන්න ඕනද නැහැ නේද? හරි මම මේක හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා මමම. දැන් මේක මම නෝට් එකට දාලා දෙන්නම්. නෝට් එකට අතුරත් කරලා ඔයාලට ලැබෙන සලස්වන්නම්. හරි. ඊළඟට අපි යනවා ළමයි. ඔන්න දැන් අපි කතා කරේ මොකක් ගැනද? පළවෙනි ෆීචර් එක කොහොමද විස්තර කරන්න කියලා. මොකද්ද? හැඩය විස්තර කරන්නේ කොහොමද කියලා. ඊළඟට අපි කතා කරන්න ලෑස්ති වෙන ළමයි මොකද්ද? ඒකේ පැටර්න් එකක්. ඩිසයින් එක කොයි වගේ තියනවද කියලා. සර් අපි මෙතන ෂේප් නැතුව ෂේප්ඩ් කියලා ed එකතු කරේ ඇයි? ඔව් මම ඔයාලට කිව්වා මොකද්ද past participle ස්වරූපය ගත්තාම අපිට පුළුවන් ඒක නාම විශේෂණ පදයක් බවට පත් කරගන්න. පැහැදිලිද? ඒක තමයි මෙතනදී කතා කරන සාධකය. ඒක තමයි හේතුව. දැන් බලන්නකො මම ඔයාලට දුන්නා මොකද්ද? given කියන එක මම දුන්නා. right? given fill in the blanks නැත්නම් fill the given blanks. right? blanks කියලා අපි ගත්තා දැන් fill in මම සම්පූර්ණ එක type කරලා තියෙන fill in the given blanks below. මොනවද කියන්නේ? පහතින් දී ඇති වරහන් පුරවන්න වරහන් සම්පූර්ණ කරන්න මේ පහතින් දී ඇති වරහන් සම්පූර්ණ කරන්න. බලන්න given below කියලා කියන්නේ මොකද්ද? given below කියලා කියන්නේ දී ඇති. බලන්නකෝ දැන් give කියන්නේ මොකද්ද ළමයි? දෙනවා නේද? give කියලා කියන්නේ දෙනවා. ඊට පස්සේ gave කියලා කියන්නේ දුන්නා. ඊට පස්සේ given කියලා කියන්නේ දීලා නේද? කොහොමද අපි මේක හදාගන්නේ? දෙනවා, දුන්නා, දීලා. එතන මොකද්ද මෙතන given කියන එක අරන් තියන්නේ අයියේ? දී ඇති. දී ඇති කියලා එක වෙනස් වෙනවා. දැන් අපි කිව්වා දැන් මෙහෙම එකක්. දැන් ඔන්න නරක් වූ කියලා කියන්නේ කොහොමද ළමයි? නරක් වූ ඇපල් ගෙඩිය. කොහොමද කියන්නේ? නරක් වූ ඇපල් ගෙඩිය. ස්පොයිල් කියලා කියන නරක් වෙනවා. හරිද? එතන ස්පොයිල්ඩ් කියලා කියනවා ස්පොයිල්ඩ්. right? ස්පොයිල්ඩ් කියලා කියන නරක් වුණා. ඊළඟට ස්පොයිල්ඩ් කියලා එයාගේ පාස් පාර්ටිසිපල් එක අපිට ගන්න පුළුවන් මොකද්ද? නරක් වූ. හරිද? ස්පොයිල්ඩ් egg. නරක් වූ බිත්තරය. මේ වන්නකො. පාස් පාර්ටිසිපල් එක අපි අරගන්නවා. එයාගේ මොකක් විදියටද? නාම විශේෂණ පදයක් විදියට. පැහැදිලිද? shape කියලා කියනවා නාම පදය. හරිද? shape කියලා කියනවා නාම පදයක්. හැඩය. ඒක අපි ed දැම්මම මොකක්ද වෙන්නේ දැන්? මොකක්ද වෙන්නේ? දැන් මොකක්ද ඒකට ed පාස් පාර්ටිසිපල් කරොත් එහෙම දැන් මේක නාම විශේෂ මේක ක්‍රියාපදයක් විදිහට භාවිත කරන්න පුළුවන්. මොකද්ද? shape the bush. මොකද්ද shape the bush කියලා කියන්නේ? ඔන්න වත්ත බලා ගන්න ඒ උයන් ඔය කියන්නේ උයන් පල්ලා නැත්නම් ගාඩ්නර්ට කියන මොකද්ද? shape that bush. අර පඳුර හැඩයකට සකස් කරන්න, හැඩයකටපත් කරන්න, හදන්න, ඔය එක කපන්න. ඒක මොන හරි හැඩතලයක් එන විදියට. පැහැදිලිද? අන්න මේ විදිහට shape කරන්න කියලා අපි කියනවා. ඒතර shaped කියලා කියන්නේ හැඩති, හැඩයක්ගත්. පැහැදිලිද? ඒකට අපි මේක සිංහලෙන් කිව්වොත් මොකද්ද? හදවතක හැඩයගත්. කොහොමද කියන්නේ? ඔන්න හදවතක හැඩයගත්. හදවතක හැඩයගත් කියලා කියන්නේ කොහොමද දැන්? දැන් ඔයාලා දන්නවා මේක. හදවතක හැඩයගත් කියන අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? heart heart shaped. පැහැදිලි නේද? සඳුනි පැහැදිලි නේද?
දැන් හරි. right. past participle එක අනිවාර්යෙන් ගන්න ඕනේ. නැත්තම් වැරදි. නැත්තම් හරි දැන් මේ spoil එක කියලා කියන්නේ බිත්තරේ ඒ කියන්නේ නරක කරනවා බිත්තරේ. බිත්තරේ තමයි ඒතර ඔයාලව නරක කරන්නේ. නේද? අන් ඒ වගේ. තේරුමක් එන්නේ. spoiled කියන එක ගත්තා නම් spoiled t එකද ed ද කියලා මට හරියටම ෂුවර් නැහැ. spoiled එක කියලා කිව්වද මොකද්ද? නරක වූ බිත්තරේ. ඒ කියන්නේ ඒතර ඔයාලා දන්නව මොන වගේද කියලා නේද? අන් ඒ වගේ. she is like a spoiled egg. එයා හරිය නරක බිත්තරයක් වගේ. I don't know when she will burst. එයා කොයි වෙලේද පුපුරන්නේ කියලා මම දන්නේ නැහැ. She is like a nuclear bomb. That nuclear bomb තව කියන්න පුළුවන් මොකද්ද? Featured girl. මොකද්ද? නියුක්ලියර් බෝම්බ එක ගතිගුණ සහිත ගැහැණු ළමයා. එහෙම කියන්න පුළුවන් අපිට පුපුරන්නේ ඩෝංගල හිටියේ. හරි දැන් බලන්නකො මේක. ඊළඟට ළමයි ඊළඟට අපි කතා කරන්න පුළුවන් දැන් හිතන්නකො ඔයා බෑග් එකක් විස්තර කරන්න ලෑස්ති වෙනවා කියලා. දැන් ඔන්න ඔයා බෑග් එකක් විස්තර කරන්න ලෑස්ති වෙනවා. බෑග් එක විස්තර කරනකොට මොකද කරන්නේ? ඔයාගේ ඩිසයින් එක විස්තර කරන්න සිද්ධ වෙනවා. දැන් හිතන්නකො ඔයාගේ බෑග් එක හරි. ඔයාගේ බෑග් එක ගත්තොත් එහෙම ඒක මොන වගේද? ඒකේ ස්පයිඩර්මෑන් ඉන්නවා කියලා හිතන්නකෝ. අර ස්පයිඩර්මෑන් චූටි ස්පයිඩර්මෑන්ස්ලා ගොඩාක් print කරලා තමයි ඒක හදලා තියෙන්නේ. ඒ බෑග් එක. පැහැදිලිද? අන්න ඒ වගේ වෙලාවකදී අපිට කියන්න පුළුවන් මොකද්ද? ඒක ස්පයිඩර්මෑන්ලා print කරපු ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ස්පයිඩර්මෑන්ලා print කරපු එකක් ඒකේ තියෙන්නේ කියලා වගේ. පැහැදිලිද? හරි දැන් ඔන්න ඔයාලා යනවා ගවුම් රෙදි තෝරන්න. හරිද ගවුමක් මහන්න ඕනේ. ඊට පස්සේ ගවුමකට මිම්ම දෙන්න ගවුම් රෙද්දක් තෝරගන්න යනවා. හරිද? දැන් ඔන්න ගවුම් රෙද්දක් තෝරගන්න යනකොට ඒකේ ඔන්න ඔය තියෙන මොනවද? දැන් ඔන්න ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්න තියෙන මේ ඩිසයින් ටික තියෙනවා. ඩිසයින් ටික තියෙනවා. පැටර්න් ටික තියෙනවා. මොනවද? ෆ්ලවර්ඩ් මල් ලැබිච්චි ගවුම් රෙද්දක් තියෙනවා. හරිද? ඒක ඔයා ගන්නෙ නැහැ කියලා හිතන්නකෝ. අයියෝ නිකන් මල් ලෙව්ව අඳින නිකන් අර වයසක ආච්චිලා වගේ නේද? වයසක ආච්චිලා චීත්තයක් වගේ එක කියලා ඔයා ඒක ගන්න. ඊළඟට චෙක්ඩ් කියලා කියන ළමයි කොටු වැටිච්ච පුංචි සරම නේද? අන්න ඕක දැන් කියන්න පුළුවන් දැන්. මොකද්ද? කොටු වැටිච්ච පුංචි සරම කොහොමද කියන්නේ? පාලිමාව විස්තර කරනවා. කොහොමද ලියන්නේ කියලා පිළිවෙලක් තියෙනවා කියලා ලියන්න. කියන්නේ අපි කොහොමද? පුංචි කියන එක ඉස්සරහට ගන්නවා. small checked sarong. කොටු වැටිච්ච පුංචි සරම. දැන් checked කියන්නේ මොකද්ද? කොටු වැටිච්ච. කොටු තියෙන්නේ ඒකේ. කොටු එක චුට්ටක් ඔය අතට අරගෙන චුට්ටක් බලන්න ඒක ටිකක් පාටත් හොඳයි ප්‍රශ්නයක් නැහැ ඊළඟ එක බලන්න චුට්ටක් ස්ට්‍රයිප්ඩ් කියලා කියන්නේ ඉරි දැන් ඔන්න පිරිමි ළමයි නම් ගොඩක් ඔය ස්ට්‍රයිප්ඩ් ෂර්ට් අඳිනවා ඉරි ෂර්ට් ඔන්න ඔයගේ ඩිසයින් තියෙන ෂර්ට් අඳිනවා ඊළඟට පොල්කා ඩොටඩ් දැන් පොල්කා ඩොටඩ් කියන එක එහෙම අවශ්‍ය නැහැ ඩොටඩ් කිව්වනම් ඒත් ඇති ඩොටඩ් ඒ කියන්නේ තිත් වැටිච්චි දැන් ඔයාලට බලන්න ඒ කලර් එක චුට්ටක් ලස්සනයි. දැන් ඔයාලා එතනට ගියන් මම හිතනවා ඔයාලා ඕක තෝරගයි කියලා නේද? හරි. ඊට පස්සේ ප්ලේන් කලර්. දැන් සමහර කැලලා ඉන්න රෝස් පාට ප්ලේන් ගවුම් අහගෙන අඳිනවා. ලස්සනයි ඉතින් එහෙමත් නේද? ප්ලේන් කලර් එක. charm නේද? රයිට් එතන ප්ලේන් කලර් තියෙනවා ওই විදියට. මොනවා හරි තනි පාටක්. ඊළඟට dotted තියෙනවා වෙන්න පුළුවන්. striped වෙන්න පුළුවන්. checked වෙන්න පුළුවන්. flowered වෙන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් මොනවා හරි ඩිසයින් එකක් තියෙනවනම් ඒක අපි කියන්න ඕනේ. නැත්නම් අඳුනගන්න අමාරු වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න දෙවෙනි සාධකය තමයි ෆීචර් එකක් මම විස්තර කරා මොකද්ද? මෙන්න මේ තනි පෙයා යාරයක් දෙන්න. යාරයක් ඇතිද ඔයාලට මදි එකමාරක්වත් ගන්න වෙයි. යාරයක් මදි නේ. ඔව් මදිනේ දෙපැත්ත මහන්න තුනේ. හරි ටිකක් දිගට මහනවා නම් යාර එකමාරක් විතර වනේ. තනි. ඒක කිව් විදියට වටිනා යන්නේ. තනි ප්ලේන් යාරයක් දෙන්න. එකක් මදිනේ. ඒක තමයි මම කිව්වේ. හරි. දැන් ඊතර බලන්න. තුනක් ඕනේ. එච්චර ලොකුද? එච්චර නෑ. ඕන්න එකමාරක් කියයි ඕන්න. හරි. එකයි තුන් කාලක් විතර වගේ. මහල ඉවර වෙනකොට. තුනක් දෙනවද? නෑ එච්චර දෙන්න බෑ. එහෙනම් මහාන කෙනා වැඩියෙන් කපලා ඉවර කරලා මේ තුනක් ඕනේ. ලොකුයිද ඔයාලා එච්චර? වෙන්න ඇති නේ. දැකලත් නැහැ නේ තාම. හරි. හරි. එතකොට බලන්න ඔය ප්ලේන් යාරයක් අරගෙන ගිහින් හරි. ඔයාලා chat එකේ මොනාරි ඔය දෙකමාරක් වගේ තමයි ඕන වෙන්නේ නේ. අර අමතර කැලි ටික දාන්න තව ආර භාගයක් විතර ඕන වෙනවානේ. මොකක් බෝරිච්ච වගේ නිකන් මොනාරි බෝරිච්ච දාලා දින්නේ නැහැ සර් නේද? ඒ ඉස්සර කාලේ පටිය දාන්න නේද? තමල් පෙත්ත වගේ දාන්න
ඊට පස්සේ යටට රේන්දයක් වගේ යට ඒ කියන්නේ ගවුම් යාර තට්ටු මහනවා නම් ඒකට මෙයා දන්න જાති නේද? හරි. හරි. ඊට පස්සේ flowered, checked, striped, polka dotted නැත්නම් dotted, plain. හරි. ඊට පස්සේ ඊළඟට අපිට තියෙන ළමයි කතා කරන්න මොනවා හරි දෙයක් ගැන කතා කරනකොට මොකෙන්ද ඒක හදලා තියෙන්නේ මොන වගේන්ද? wood. wood නම් ඒ කියන්නේ wood කියලා කියන්නේ මොකද්ද? lී වලින්. අලුත් ඩිසයින් එකක්. හරි. මැටීරියල් එක මොකක්ද කියලා අපි කියන්න ඕනේ. ඒක හදලා තියෙන. දැන් හිතන්නකෝ ඔන්න ඔයා කියන පර්ස් එක නැති වෙලා තියෙනවා මගේ පර්ස් එක හදලා තියෙන ස්ටීල් වලින් කියලා කියනවා. මොනවද ස්ටීල් කියන්නේ? වානේ. වානේ වලින් පර්ස් හදන්නේ නැහනේ. ආන් එතකොට අර මේක දැනගෙන ඉන්න ඕනේ මොන මොකද්ද? මැටීරියල් එකෙන්ද හදලා තියෙන්නේ කියලා. පැහැදිලිද? වුඩන් කියන්නේ දැන් වුඩ් කියලා කියනවා ලී. දවම ලී වලින් හදපු. වූල් කියලා කියනවා කෙන්දි කෙන්දි නැත්තම් මොනවද? නූල්. නූල් වලින් මහපු නැත්තම් වූල් දන්නවනේ වල මොනවද කියන වූල් අර ඔය නිර්මාණ කරන්න එම ගන්න. වූල් එමන් ඉතින් කපු වලට එම ගන්නකො කොටන් එහෙම කියන්න පුළුවන් අපිට. ඊළඟට ප්ලාස්ටික්. රෙදි කටු නෙමෙයි අර වැලේ රෙදි වන්නකොට අර ගාන කටු තියෙන ක්ලිප් වගේ. ඒවා ක්ලිප් එක පෑන් ක්ලිප් එක ඒක ප්ලාස්ටික්. ඊළඟට ලෙදර්. ලෙදර් කියලා කියන හම්. දැන් පර්ස් එකක් සාමාන්‍ය ලෙදර් පර්ස් එකක් වගේ ගන්න පුළුවන්. ඒවා ටිකක් ගණන් වැඩි. කියන්නේ කල්පවැද්ම හොඳයි. ගණන් වැඩි වගේ ලෙදර් පර්ස්. ඊළඟට ඩෙනිම්. ඩෙනිම් කියලා කියන්නේ ඩෙනිම් රෙද්ද. ඒක වෙනම එකක් නේ. ඊළඟට ක්ලොත්. ක්ලොත් කියලා කියන්නේ ළමයි රෙදි. මොන හරි රෙදි වලින්. පැහැදිලිද? right මේ රෙදි ගැන කතා කරනකොට දැන් ක්ලොත් ගැන කතා කරනකොට මේක එකතු කරන්න පුළුවන්. මොනවාද? flowered cloth. මල් වැටිච්ච රෙද්දක්. කොටු වැටිච්ච රෙද්දක්. ඉරි වැටිච්ච රෙද්දක්. රෙද්දක්. ඊට පස්සේ dotted. තිත් වැටිච්චි ඩිසයින් තියෙන රෙද්දක්. ඊළඟ තනි කල plain රෙද්දක්. හරි මොන හරි රෙද්දක්. එහෙම අපිට කියන්න පුළුවන් නේද මොන හරි පාට එක කොයි වගේද කියලා කියන්න පුළුවන්. ඒක විස්තර කරන එක තමයි මේකෙදි කරන්න දේ ළමයි. ඒක කියන්නේ. තව මේක දැන් බලන්න දැන් wood කියලා කියන්න පුළුවන්. හැබැයි මේක අපි කියන්නේ මොකක්ද දැන් wood කියලා කියන්නේ දැව මේසය කියලා කියනවට වඩා අපි සිංහල භාෂාව හරියටම කිව්වොත් එම අපි කියන්නේ කොහොමද? දැවමය නේද? අපි එක්ක කියන දැවමය, දාරුමය කොහොම කියලා කියනවනේ නේද? මේවා සිංහල කරන කට්ටිය නම් දන්නවා. මම හිතන්නේ මෙතන බහුතරය ඉන්නේ සිංහල කරන ළමයි හින්දා මේක දන්නවා. උසස් පෙළට සිංහල කරන කට්ටිය. ඒතර දැවමය කියලා අපි කියනවා. දැවමය කියන්නේ wooden කියලා අපි හදාගන්නේ. wooden දැවමය. ඒකට අපි මෙන්න මෙහෙම ඒක වෙනස් කරන්න ඕනේ. wood කියන එකට wooden කියලා දාන්න ඕනේ. wooden කියලා වගේ wooden මේක wool කියන එක ප්‍රශ්නයක් නැහැ. wool one කියලා ඕනේ. plastic කියන එකත් එහෙම, leather කියන එකත් එහෙම, denim කියන එක ප්‍රශ්නයක් නැහැ. cloth කියන එකත් හරි. wood කියන එක අපි වෙනස් කරන්න වෙනවා wooden කියලා. පැහැදිලිද? හරි. ඒක අමතර කරනවා. ඊළඟට අපි යනවා ඊළඟ සාධකයක් තව මොකක් හරි එකක් විස්තර කරන්න. ඒ තමයි other details. මොනවද ආයෙ ඔයාලට දකින්න පුළුවන් දේවල් කියලා. ඒකේ ඔයාලට මොනවද ආයෙ දකින්න පුළුවන් කියලා අපි කියන්න ඕනේ. මොනවද? It is නැත්නම් it has got a on it. දැන් ඔන්න මොන හරි ඔයාගේ ගවුමක් ගන්න දැන් අපි ගවුමක් මහමු. තව ඉස්සරහට ගිහිල්ලා. හරි ඊට පස්සේ ගවුම මහලා අපි ඒකට ඩිසයින් එක විස්තර කරමු. ඒක කොයි වගේද කියලා ගවුම විස්තර කරමු අපි. හරි. ඊට පස්සේ බලන්න බටන් කියලා කියන බොත්තමක් තියෙනවා. ඊළඟට ස්ට්‍රැප්. මොකද්ද මේක? නිකන් අර ස්ට්‍රැප් කියන්නේ මොකද්ද? නිකන් පටියක් වගේ පේන්නේ නේද? පටියක් වගේ නේක තියෙන්නේ. ඊළඟට බකල් එකක් තියෙනවා. බකල් එකක් කියලා කියන්නේ අර ගාංචුව කියන්නේ අපි සිංහලෙන් මේ වගේ. තව අයිලට් තියෙනවා වෙන්න පුළුවන්. ඔය ඉස්කෝලේ කම් වල වගේ අයිලට් එකක්. ඔය වගේ. ඊළඟට සීක්වින් අර දන්නවනේ සීක්වින් අර නිකන් මාළු වගේ කොරපොතු වගේ තියෙන කොරපොත්ත පාට කරලා මැද්දෙන් හිලක් විදලා වගේ අර නූල් දෙලා මහන්නේ. සීක්වින්ස් කියන්නේ සීක්වින් අන්න ඒවා මේ. පර්ල් මුතු ඇටයක්. මුද්දක් වගේ ගත්තොත් එහෙම පර්ල් එකක් ඒකට හයි කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒක තමයි other details. ඒවා අනිත් දේවල්. ඔව් පබලු. අන්න පබලු වලත් කියන්න පුළුවන්. නෑ සීක්වින් කියන්නේ පබලුද? නෑනේ නේද? සීක්වින්ස් කියලා කියන්නේ අර නිකන් පොතු වගේ අර චූටි ළමයි ගවුම් වල අඳින්නේ අර නිකන් ඒක හරිය නිකන් තදර ඇදිලුනොත් එහම හැමත් එක්ක ගරිලා යන්න තරම් අර තියෙන එක නේද? අර මාළුවේ කරපොතු තියෙන්නේ. ඒ වගේ නේද? සීක්වින් කියලා. මට මතක නැහැ ඒ වගේ. ඔය දිලිසෙන ඒවා තමයි. ඔය ඒවා තමයිනේ. හරි පර්ල් කියලා කියනවා පබලු කියන්න පුළුවන් නැත්තම් මුතු. ඊළඟට පොකට් එක. සාක්කුවක්. පොකට් එකක් තියෙනවා. සාක්කුව. හරි ඊළඟ එක සිපර්.
zipper එක. zipper එකක් තියෙනවා මොන හරි එකක්. ඊළඟට bow එකක්. bow එකක් දන්නවනේ bow එක මෙතන අර චූටි ළමයින් ගෙම ගැට ගන්න bow එක. හරි. අපි ගවුමක් මහමු. ඊට පස්සේ ගවුම විස්තර කරමු. ඔව් සීකින් තමයි ඒකට කියන්නේ. ඔය එක තමයි. ඔව් හරි නේද මම කිව්වා අර මාළුවෙක් කොරපොතු වගේ තියෙන අර මැද්ද හිලක් විදලා වගේ තියෙන එක නේද සීක්වෙන්ට් කියලා කියන්නේ. ඔය චූටි ළමයින්ගේ එහෙම තට්ටු ගවුම් වල එහෙම ගොඩක් තියෙනවා වනලා. චූටි ළමයින්ගේ තට්ටු ගවුම් අර තට්ටු මානේ වගේ. ඊළඟට practice which handbag do you prefer? දැන් බලන්න කොන්න මම මෙතන ඉන්න ගෑන් ළමයින්ට දෙනවා මෙන්න මේ handbag පහ. ඔයා තෝරගන්නේ කෝකද? මට හිතෙනවා මෙන්න මේක තෝරගයි කියලා. මේ මල් වල තියෙන දම් පාට එක. නේද? ඒක ලස්සනයි. හරි. එතකොට අපි මෙන්න මේ එක එක ගැන විස්තරේ ලියන්න ඕනේ. හරිද? මේක එක එකක් අපිට විස්තර කරන්න පුළුවන්. අපි මුලින්ම අර ගවුමක විස්තරේ ලියලා යමු. මොකද මේකේ ගොඩාක්ම මේ ඩීටේල්ස් තියෙන ගවුමකට හරියන්න වගේ තමයි ඩීටේල්ස් තියෙන්නේ. එහෙනම් අපි ලියලා බලමු චුට්ටක් ගවුමකට කොහොමද මේක ලියන්නේ කියලා. දැන් ඔන්න ළමයි විශේෂ දෙයක් තියෙනවා. විශේෂම කාරණාවක් තියෙනවා. මොකද්ද? මේ ඔක්කොම ෆීචර්ස් අපි එක ගොඩේ ලියන්නේ නෑ ළමයි. ෆීචර්ස් ඔක්කොම අපි එක ගොඩේ ලියන්නේ නෑ. ඒකට පිළිවෙලක් තියෙනවා. ඕනම දෙයකට පිළිවෙලක් තියෙන ළමයි කරන විදිය ආන්න එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. The way of writing adjectives. දැන් අර කලින් අපි කතා කරපු adjectives ලියන පිළිවෙල තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේක මතක තියාගන්න. කටපාඩම් කරන්න අවශ්‍ය නෑ. මතක තියාගන්න. නිකන් මතක හිටිනවා මේක ඔයාලා 3-4ක් ලියනකොට. මොකද්ද? ෆීලින් එක කියන්න ඕනේ මුලින්ම. ඒක කොයි වගේද? නිකන් ඔයාලට මොනවද දැනෙන්නේ ෆීලින් එක? දැන් ෆීලින් එක කියලා කියන්නේ මොකද්ද? ඒක පරණ එකක්ද? නේද? It is an old. ඒක පරණ. ඊට පස්සේ ඒක නැත්නම් අලුත් එකක්. ඒක අලුත් එකක්. ඊට පස්සේ ඒක නිකන් 90 දශකයට අදාළ එකක් වගේ. ඊට පස්සේ ඒක නිකන් අර ශිෂ්ටාචාරයේ ආරම්භයට වගේ ගියපු එකක්. දැන් උදාහරණයක් කිව්වොත් එimhe ඔන්න ඔයාලට හම්බ වෙනවා මොන හරි ආයුධයක්. ගල් මෙවලමක් හිතනෝ ඉතිහාසය කරන ළමයි මෙතන ඉන්නවනේ. ගල් ආයුධයක් හම්බ වෙන ප්‍රාග් ඓතිහාසික මානවයාගේ. හරිද? ඊට පස්සේ ඔන්න ඔයා ඒක ගැන විස්තරයක් කරන ඒ ඔබ්ජෙක්ට් එක ගැන. ඒතර ඔයා මොකද්ද කියන්නේ? This object belongs to the early civilization of Sri Lanka. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ ආරම්භක කාලයට තමයි මේක අදාළ වෙන්නේ. කොහොම ඔයාගේ ෆීලින් එක ඔයා ලිව්වා. පැහැදිලිද? ඔයාට හිතෙන එකක් තමයි එතන කියන්නේ. නේද? ඊට පස්සේ සයිස් එක කියන්න ඕනේ. ඒක ලොකුද, පොඩිද, මීඩියම් සයිස්ද, ගොඩාක් චූටිද, ගොඩාක් ලොකුයිද, ඒක කොච්චරක් විතර ලොකුයිද, සංසන්දනය කළා වගේ කියන්න පුළුවන් අපිට. සයිස් එක දාන්න පුළුවන්. ඊළඟට කලර් එක කියන්න පුළුවන්. කලර් එක. ඒක මොන පාටද? මොන පාටද කියලා කියන්න පුළුවන්. ඊළඟට made of මොකෙන්ද හදලා තියෙන්නේ කියලා. මොකෙන්ද හදලා තියෙන්නේ කියලා. ඊළඟට මොන හරි ඩිසයින් එකක් තියෙනවා නම් ඒක උඩ මොන හරි ඩිසයින් එකක් තියෙනවා නම් ඒක කියන්න පුළුවන් අපිට. ඊළඟට shape එක කොයි වගේද කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? ඕක තමයි සිස්ටම් එක. ඕක තමයි පිළිවෙල. ඕක ලියන. හරි. ඔන්න මම උදාහරණ කීපයක් පහලින් දාලා දින බලමු අපි මේ ටික. මෙන්න මේ ටික බලන්න. examples lovely. අන්න බලන්නකෝ lovely කියලා කියන ආදරේ හිතෙන නේද? lovely කියලා කියන ආදරේ හිතෙන නැත්නම් ලස්සන. ගොඩාක් ලස්සනයි කියන අපි lovely කියලා කියනවා. එතන මොකද ගොඩාක් ලස්සන small චූටි gold රත්තරන් පාට heart shaped හදවතක හැඩයගත් pendant එකක්. දැන් ඔයාලගේ හිතේ මැවෙන්නේ නැති. මම මේ වාක්‍ය කියවනකොට දැන් ඔන්න බලන්න ඔයාගේ හිතේ මැවෙන්නේ නැති මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම එකක්. මම දින්නා. මෙන්න මෙහෙම එකක්. ඕන්න මේ මාලයක් තියෙනවා. ඔන්න මේ මාලය. මේ මාලේ ඔන්න මෙතන ඕම් එල්ලලා තියෙනවා. මෙහෙම pendant එක තියෙනවා. ඒක මේ වගේ තියෙන්නේ. ඕම් ඔය වගේ. ඕම් ඔය වගේ pendant එකක්. ඕම් ඔය වගේ pendant එකක්. හරිද? කොහොමද කියන්නේ lovely මේක උපදාලා නිකන් ලස්සන පිරිච්චි heart එකක් කියලා හිතන්න පිරිච්චි heart එකක් හැඩයකට pendant එකක්. ඒතර ඔයා කියන්නේ කොහොමද lovely ආදරේ හිතෙන නිකන් හරි ලස්සනයි ඒක ගොඩක් ලස්සනයි lovely small චූටි මේක ටිකක් ලොකුයි චූටි gold රත්තරන් පාට heart shaped හදවතක හැඩයකට pendant එකක්. දැන් මේකේ තනව හදවතක හැඩය නැතුව මෙහෙම තිබ්බා කියලා හිතන්නකෝ. ඔන්නෝම නැත්නම් මෙහෙම අපි ගමු චුට්ටක්. ඕංගම නිකන් මම මේ චුට්ටක් අඳින්නේ නිකන් තරුවක හැඩය ගන්න. මේක මොකක්ද වෙන්න ඕනේ? ස්ටාර් මේක අයින් වෙලා ස්ටාර් ෂේප්ඩ් කියලා එන්න ඕනේ. ස්ටාර්. පැහැදිලිද? ස්ටාර් ෂේප්. ඊට පස්සේ තව කවුරු යන්න ඔය ජිම් යන එහෙම සමහර කොල්ලෝ දාන් ඉන්නවා. කොහමද? මෙන්න මෙහෙම නිකන් ඔයාලා දැකලා තියෙනවා නිකන් ටවුන් එකේ ඉන්න කොල්ලෝ එහෙම දාගෙන ඉන්නදී මාමල එහෙම. මෙන්න මෙහෙම මොකද්ද? කොටියෙක්ගේ දතක් වගේ ඒව දාගෙන ඉන්නවනේ සුදු පාටට. දෙකලදී සමහරට. tiger tooth shaped. නේද? tiger tooth shape.
කොටියෙකුගේ දතක හැඩයකට පෙන්ඩන්ට් එකක් නැත්නම් මොනවා හරි ඉතින් පෙන්ඩන්ට් එකක් මෙහෙම යාමාලක දාගෙන ඉන්නේ කියන්න පුළුවන් ළමයි. පැහැදිලිද? රයිට්. එතකොට අපිට ඕන විදිහට එක භාවිත කරන්න පුළුවන්. දැන් මේ බලන්නකෝ මේ ඔයාගේ ෆීලිං එක කියලා දෙන මුලින්ම lovely ලස්සනයි. small size එක කියලා දෙන ඊළඟට. මම ඒක ඔක්කොම ටික පේන්න කරගන්නම්කෝ. right. ඔන්න බලන්නකෝ feeling එක කියලා දෙනවා lovely. ඊළඟට size එක කියලා දෙනවා small. ඊළඟට color එක කියලා දෙනවා gold කියලා. ළමයි gold කියන්නේ color එක. ඒ වුණාට golden කියන්නේ රත්තරන්. පැහැදිලි නේද? ඒක වරද්ද ගන්න එපා. feeling එක මේන් තියෙනවා lovely. small size එක. ඊට පස්සේ gold කියනවා color එක. ඊළඟට made of එක දාලා නැහැ. නෑ මේකේ color එක දීලා නැහැ. රත්තරන් හැදිච්ච එකේ color එකක් ඕනේ නැහැ නේ. ඒක රත්තරන්නේ. එහෙනම් මෙතන දීලා තියෙන color එක නෙමෙයි ළමයි. මෙතන දීලා තියෙන එක මොකෙන්ද හදලා තියෙන්නේ කියලා වගේ. හරි නේද? මේක දීලා තියෙන එක මොකෙන්ද හදලා තියෙන්නේ කියලා. gold sorry. gold කියන එක දාලානේ made of කියන එකට. ඊළඟට එන්නේ ඒකනේ ඒ හින්දා. ඊළඟට shape එක කියන්න ඕනේ. shape එක කියන්නේ මොකද්ද? shape එක අවසානයේ කියන්නේ ඒක පේන්නේ නැහැ. heart shaped මොකක්ද කියලා ලියන්නේ අවසානයේ. pendant. ඊළඟට බලන්නකෝ small feeling එක දාලා නැහැ හැබැයි. small ඒ කියන්නේ size එක තියෙනවා මේ. මේකට වෙන කල එකක් අරගන්නම්. වෙන කල එක දීතලය. කොළ පාට අරගන්නම්කෝ. මේ small කියන්නේ size එක. ඊළඟට කල එක කියන්න ඕනේ. කල එක නෑ මේකේ. කල එක දාලා නෑ. circular කියලා කියනවා shape එක. right shape එක. shape එක එන්න ඕනේ පිටිපස්සට. right ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒක තමයි. ඊළඟට කල එක නෑ made of right. එතන මේ මාරු වුණාට ප්‍රශ්නයක් නෑ මේවා. හැබැයි ඒක හිර කරලා නැහැ. හැබැයි ලියනවනම් මේ පිළිවෙල තමයි හොඳ. දැන් මේ බලන්නකො මේ made of කියන එක මෙතනට එන්නේ. ඒ කියන්නේ ඉතින් ඒ වචන දෙක මාරු වෙලා තියෙන ප්‍රශ්නයක් නැහැ. right බලන්න small circular steel table. steel කියලා කියන්නේ මොනවද ළමයි? වානේ. පුංචි round වානේ මේසයක් with curved legs. වක් වෙච්ච curved කියලා කියන වක් වෙච්ච. වක් වෙච්ච කකුල් සහිත මේසයක්. වානේ මේසයක්. දැකලා තියෙන සමහරට ওই වානේ මේස කියලා කියන ඔය යකඩ මේස තියෙන්නේ. ඔය කරේ තියාගෙන විකුණන්න එන ඕන්න මිනිස්සු. සමහර අය නේද? ඊළඟ එක a beautiful අන feeling එක තියෙනවා beautiful ඊළඟට medium size size එක තියෙනවා medium size. මේක ළමයි හිර කරලා නැහැ මේ size කියන එක sized කරා නම් එච්චරයි. size එක වල දාලා තියෙන්නේ small sized, medium sized, large sized ඊළඟට double XL double X තියෙන නේද? double XL slide sized double XL sized ටිකක් ලොකු කියන්නේ double XL අඳිනවා කියන්නේ ලොකුයිනේ ගොඩක් ඊළඟට red flowered අන්න යාගේ කලර් එක කියන්න පුළුවන් උඩ red flowered white frock මොකක් ගැන කතා කරන්නේ රතු පාට මල් වැටිච්ච සුදු පාට ගවුම නේද හරි ඊට පස්සේ තව තියෙනවා ඔකට අපිට එක එක ඒවා කියන්න පුළුවන් ළමයි තව ගොඩක් තියෙනවා ඒක අපිට අපි ඒක භාවිතයත් එක්කම චුට්ටක් කතා කරේ නම් ඉස්සරහට. හරි දැන් මම ඔයාලට දෙන අවස්ථාව පුංචි ඊයේ මම අර clauses ගැන කතා කරා වගේම ගීතයක චූටි කැලලක් මෙන්න මේ describing object වලින් විස්තර කරන්න පුළුවන් එකක්. ඔන්න මම දෙනවා මොකද්ද? ඔන්න මම පුංචි වෙලාවක් දෙනවා ඔයාලට. ඒක පරිවර්තනය කරන්න try කරන්න. මේ ඔන්න මේ ලියන ඒ features ටිකේම මේ පිළිවෙලෙම ඔක්කොම දීලා ඔයාලට පේන්න. මම ඔයාලට දෙන පුංචි වැඩක්. මෙන්න මේක පරිවර්තනය කරන්න බලන්න චුට්ටක්. try එකක් දෙන්න. ඔයාලා මේක සමහරට අහලත් ඇති. මෙන්න මේක මම කියන්නේ ඔයාලට පරිවර්තනය කරන්න කියලා. හරි මෙන්න මේක. මම කියනවා මේ හරියට දන්නේ නැහැ මට මතක විදිහට මම මේ දාන්නේ රතු පාට මල් වැටුන රතු පාට මල් වැටුන සුදු පාට මොකක්ද ඊටු ටික සම්පූර්ණ කරන්න ආලා තියෙනවා නම් මේක රතු පාට මල් වැටුන සුදු පාට ඊටු ටික මොකක්ද රැලි ගාව ආලා තියෙනවද මම මේ කියන හරියට දන්නේ මට මේ මතක විදිහට මම මේ චුට්ටක් කිව්වේ රැලි ගාව ආලා තියෙනවනේ හරි මේක දැන් චුට්ටක් try කරන්න බලන්න තියෙන්නේ නේද රතු පාට මල් වැටුන සුදු පාට රැලි ගාව ඔව් නේද රතු පාට සාමාන්‍ය එහෙමනේ කැපිලා පේන්නේ නේද රතු පාට සුදු පාට පසුබිමේ රතු පාට මල් තිබ්බාමනේ හරි මේක මම මේ ආය දාන්නම්
රතු පාට මල් වැටුණ රතු පාට මල් වැටුණ සුදු පාට රැලි ගවුම සුදු පාට රැලි ගවුම මට තාම සිල්වෙයි නගී ගැටපිච්ච මල් මාල හරි මේක චුට්ටක් පරිවර්තනය කරන්න බලන්නකෝ වුටුන නෙමෙයි වැටුණ රතු පාට මල් වැටුණ සුදු පාට රැලි ගවුම දාන්න බලන්න චුට්ටක් try එක අපි පරිවර්තනය කරමු මේක මම ගවුමක් ඔයාලට නෑ අපි චුට්ටක් මම එකක් හදන කල් ඔයාලා මේක චුට්ටක් පරිවර්තනය කරන්න බලන්න පුංචි වැඩක් දුන්නේ චූටි වැඩක් චූටි වැඩක් කියලා කියන්නේ වැඩ පැටියෙක් දුන්නේ ලොකු වැඩකුත් නෙමෙයි පරිවර්තනය කරන්න try එකක් දෙන්න මේ අතරේ මම describing object එකකට මේ දැන් මේක චුට්ටක් කරලා පෙන්නන්න මම දෙයක් අරගෙන ඔයාලට ඒක හදන කල් මම මේ දුන්නේ වැඩේ so ඔයාලා try කරනව නේද මේක හදන්න අනේ අපිට තේරෙන්නේ නැහැ කියලා නිකන් ඉන්න එපා try පාරක් දාන්න කොහොමද මේක කරන්නේ කියලා වගේ එතකොට අර ඔයාලා එහෙම try කරොත් තමයි ඔයාලට මේක පුළුවන් වෙන්නේ ඔයාලගේ උත්තර දාන්න chat එකට මම ඔයාලට describing object කරලා පෙන්නන්න එකක් අරගෙන පෙන්නන්නම් ඒකයි මම මේක හදන අතරතුර මම ඔයාලට චූටි වැඩක් දුන්නේ කරන්න කියලා ඔයාලා ඒක කරන අතරතුර මම මේක හදා ගන්නම් මොකද්ද ඔයාලට ඉස්සර කරන්න දෙන්නේ කියලා ඊළඟට ඔය try කරන්න ඔයාලා ඔක්කොම නේ මම මේ ඔයාලට මේ ඔබ්ජෙක්ට් එකක් අරගන්න ගමන් ඉන්නේ විස්තර කරන්න දෙන්න මේක හුරු වෙන්න ප්‍රැක්ටිස් කරන්න දැන් බලන්නකෝ දැන් අර මම ඊයේ කිව්වා වගේ අපිට relative clauses වලින් ඕනම ඉංග්‍රීසි නෙමෙයි සිංහල ගීතයක් අපිට ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන් ළමයි. ඉතින් මේ පරිවර්තනය කරගෙන යන ගමනේ ඔයාලට මේකත් වැදගත් වෙනවා කියලා දැන් නිකන් තේරෙනවද? ඒ කියන්නේ මොනවද මේ describing object කියන part එක ඒකට වැදගත් වෙනවා. ඇයි? නැත්නම් අපිට මේක ඉස්සර කරගන්න වෙන්නේ නැහැ. අපිට ඒ part එක ලියන්න වෙන්නේ දැන් හිතන්නකෝ ඔන්න ඔයා ලියන්න ලෑස්ති වෙලා ඉන්න සින්දුව තමයි අන්න අරක. මම අර කිව්ව එක. මොකද රතු පාට මල් වැටුණ සුදු පාට රැලි ගවම. හරි. ඒක ඔය සින්දුව ඔයාට හිතෙනවා පරිවර්තනය කරන්න. මට අපේ බාලේ සීවෙයි නගේ. අන්න එහෙම කියලා දැන් ඔයාලට විස්තර කරන්න හිතෙනවා. ඒ කියන්නේ ඒක හදන්න හිතෙනවා ඉංග්‍රීසියට. හරිද? එහෙම හදන්න යනකොට ඔයාලට හිර වෙන තාක් වෙනවා මෙන්න මේ describing object part එක තිබ්බේ නැත්නම් ඔයාලා දැනගෙන හිටියේ නැත්නම්. හරි. අපි යන් chat එකට බලන්න චුට්ටක්. හරි. White baby dress with red flowers. White baby dress with red flowers. හරි. රැලි වලට කියන්නේ waves කියලා. ඔව්. රැලි වලට කියන්නේ waves කියලා. හරි. red
flowers shaped clothes, white frock, white wavy dress with red flowers. ඔව් විවිධ විදියට උත්තර ගොඩක් තියෙනවා. දැන් මම මේක චුට්ටක් පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා. red flowered wrinkled white frock. මේක අනිත් උත්තර අතරින් පිළිගන්න පුළුවන් හොඳ උත්තරයක්. ඇත්තටම හොඳයි ඒක. මේක තමයි මෙන්න මේ විදිහට තමයි උත්තරේ අපි ගන්නෙ. ඔව්. ඔන්න මම chat එකට දැන් දාන message එක බලන්නකෝ. red flowered රතු පාට මල් වැටුන. red flowered red color flowered white wrinkled frock. ඔව් wrinkle කියලා කියනවා ළමයි මූණේ රැලි. මූණේ රැලි. දැන් ඔයාලා නළල wrinkle කරන්න පුළුවන් ළමයි. wrinkle කියලා කියන්නේ එහෙම එකක්. අර wavy කියන එක ගත්තා නම් හරි. wavy කියන තමයි මේ wavy කියලා අපිට ගන්න පුළුවන් දැන් කිව්වොත් එහෙම. දැන් මම මේක හදලා පෙන්නන්නම්. right. අන්න මම ආපහු වෙනවා අපේ note එකට. right. right. දැන් ඔන්න මම ආවා මෙතනට. රතු පාට මල් වැටුන සුදු පාට රැලි ගවුම. දැන් අපි ඕක කොහොමද පරිවර්තනය කරන්න කියලා තමයි අපි දැන් කතා කර කර හිටියේ. දැන් ඔන්න මම ආපහු ආවා. ඔයාලට ඔබ්ජෙක්ට් එකක් එහා පැත්තේ අරගෙන ඉවර කරලා. හරි. දැන් ඔන්න බලන්නකො. රතු පාට මල් වැටුන. මම මේ කොළ පාටින් අරගන්නම්. රතු පාට මල් වැටුන. ළමයි බලන්නකො. red flowered. රතු පාට අර කලර් කියන එක අවශ්‍යම නැහැ අත්‍තරම කිව්වොත් එහෙම. red flowered කියවනම් ඒක එනවා තේරුම. red flowered රතු පාට මල් වැටිච්ච. red flowered ඊළඟට සුදු පාට රැලි ගවම. සුදු පාට රැලි ගවම. එතකොට අපිට කියන්න පුළුවන් white wavy frock. කලයක කියලා ඉවරලා එයාගේ ෆීචර්ස් එක ඒ කියන්නේ මොන හරි තව මොන හරි other features ඒ කියන්නේ මොන හරි තව දෙයක් තියෙනවා නම් රැලි ගවම කියන්නේ වගේ red flowered wavy white frock කියන්න පුළුවන්. wavy හරිද? මෙන්න මේ වගේ අපිට කියන්න පුළුවන් ළමයි. right? red flowered wavy white frock. මෙතනදී ළමයි මේක රෙදි වලින්ද එහෙම කියලා වගේ එහෙම ගොඩාක් අවශ්‍ය නැහැ. එච්චර ගොඩක් features මේක දීලා නැහැ නේ අපිට. එහෙනම් තියෙන දේවල් ටිකකින් අපි පරිමා ගන්න ලියන්න ඕනේ. පැහැදිලි නේද? රතු පාට මල් වැටුන සුදු පාට රැලි ගාම. red flowered wavy white frock. පැහැදිලි නේද? හරි අපි යන්කෝ මම ඔයාලට ගත්තා කිව්ව ඔබ්ජෙක්ට් එක පෙන්නන්න. මේක ගැන අපි විස්තරයක් ලියන්නයි දැන් ලෑස්ති වෙන්නේ. හරි. ඔන්න කලින් මවුස් එක දැක්කේ නැහැ කියලා කිව්වා සමහර ළමයි. මෙන්න මේක තමයි මම පෙන්වුවේ ළඟට කරලා. ඉතින් ඔන්න මම ෆොටෝස් කීපයක් අරගෙන තියෙනවා. ඔයාලට මේක විස්තර කරන්න දෙන්න. හරිද? දැන් ඔන්න මේ තියෙන්නේ මූසිකයා. නේද? ඒ කියන්නේ මම ඔයාලට මේ දැන් ඔය කුටු කුටු ගාන එක ඔබන සද්ද එනවා මේ. එන නේද? ඔය එන්නේ. මේක තමයි ඔබන්නේ. හරිද? මේක ඔබලා තමයි මම මේ දේවල් ටික කරන්නේ. හරිද? දැන් මේ බලන්නකෝ දැන් මේක අපිට බලන්න පුළුවන් ෆීචර්ස් මොනවාද? මම මේක ෆීචර්ස් තමයි විස්තර කරේ ඉස්සෙල්ලා. මේ බලන්නකෝ. ඒක ට්‍රාන්ස්පේරන්ට් කොටසක් තියෙනවා. මේ ට්‍රාන්ස්පේරන්ට් කොටසක් තියෙනවා. කළු පාටයි. කළු පාටයි. උඩ කළු පාට කව එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අර විනිවිද පේන බෝලයක් තියෙනවා. ඇතුලේ රතු පාට LED ලයිට් එකක් පත් වෙනවා. ඊට පස්සේ ඒක අනිත් පැත්ත හැරුවොත් එහෙම අපිට බලන්න පුළුවන් මෙන්න මේ වගේ. කොහමද? මෙතන තියෙනවා මොකද්ද මේක? අපිට පුළුවන් හෙක්සාගන් එකක්. හෙක්සාගන් කියන්නේ මොකද්ද? ෂඩාශ්‍රය. ඔව් ෂඩාශ්‍රය. ෂඩාශ්‍රයක ඇඩේ ගත්ත ස්ටිකර් එකක් මෙතන අලවලා තියෙනවා. ඊට පස්සේ මෙතන LED ලයිට් එක තියෙනවා රතු පාටට. මෙතන මෙහෙම හැඩයට තියෙනවා මේව එක. ඊට පස්සේ චුට්ටක් උඩට ඉස්සෙච්චි කොටස් හතරක් තියෙනවා මේ මවුස් එක බිම හොඳට ස්පර්ශ වෙන විදිහට හදපු. ඊට පස්සේ අපි ඊළඟ එකට ගිහිල්ලා බලුවොත් මේක මොනවද ෆීචර්ස් අපිට කියන්න පුළුවන්. ඔප දාලා තියෙනවා හොඳට මේ බර්නිෂ් කරලා තියෙනවා කියන එක. ඒ කියන්නේ එළිය වැටුනහම පරාවර්තනය කරනවා වගේ මේ දිලිසෙනවානේ. ඊට පස්සේ X brand කියලා ගහලා තියෙනවා. පැහැදිලිද? ඕම් ඔය වගේ අපි දැන් මේ mouse එක ගැන පුංචි විස්තරයක් ලියමු ළමයි. මම ලියලා පෙන්නන්නම් මුලින්ම ඔයාලට විස්තරය කරන්න මම තව ඔබ්ජෙක්ට් එකක් දෙන්නම් ගවුමක්. ගවුමක් මම අඳින්නම් මෙතන. ඒ කියන්නේ මම අඳින්නම් කියලා කියන්නේ මම ඇඳලා පෙන්නන්නම් වීඩියෝ ඔන් කරලා එහෙම නෙමෙයි. දැන් අඳින්නම් මෙතන. හරි. හරි. අපි ඔහොම හිතන්නේ නැහැ ඔයාම කියාගෙන ඔයාම hina වෙනා නේද? හිතුණා නේද ඒක? මම නිකන් කියන්නේ. ඔයාලට කම්මැලි තේරෙන්නේ නැත්නම් right. දැන් ඔන්න මම අරගන්න ලෑස්ති මෙන්න මේක විස්තර කරන්න. ඔන්න මම මේකට විස්තරය ලියන්න ලෑස්ති ඉන්න ළමයි. ඔන්න බලන්න මෙන්න මේ වගේ. right. මෙන්න මෙහෙම අපිට පටන් ගන්න පුළුවන්.
දැන් ඔන්න බලන්නකො මම ඔයාලට කිව්වා මේක ලියනකොට ඔයා ලියන ක්‍රමය ඔයා තීරණය කරන්න ඕනේ ඉංග්‍රීසි දන්න බව පෙන්වන්නත් එක්ක වගේ. මෙන්න මෙහෙම. among the ඔන්න දැන් මම පටන් ගන්න මෙහෙම දෙයක්. මම ලිව්වා එහෙමනම්. among the computer stationaries computer stationaries නෙවෙයි computer accessories accessories හරිද දන්නේ නැහැ වචනේ. ඔව් accessories. Right, this object this given මේ දී ඇති object එක this given object is one of the most useful item මොකක්ද ළමයි කියන්නේ computer accessories computer උපාංග අතරේ පරිගණක උපාංග අතරේ තියෙන right the given object මේ දීලා තියෙන object එක මේ දීලා තියෙන දේ is one of the most useful item ඒ computer උපාංග අතරේ තියෙන ගොඩක්ම වැදගත් වෙන උපාංගය තමයි මේ mouse එක නේද තව ගොඩක් තියෙනවා speakers තියෙනවා ඒවා අත්‍යවශ්‍ය නැහැ හැබැයි mouse එක ගොඩක් වෙලාවට අවශ්‍ය වෙනවා හරි නේද හරි ඊට පස්සේ අපිට කියන්න පුළුවන් this object makes most useful items one of the sorry this object makes මොකක්ද conducting නැත්නම් අපිට කියන controlling things in a better way වඩා හොඳ විදිහට දේවල් මෙහෙවන්න මේ mouse එක තියෙන එක වැදගත් වෙනවා කියලා අපි ඔහොම කියනවා. හරි ඊළඟට මොකද්ද? it is ඔන්න දැන් අපි description එක පටන් ගන්නයි ලෑස්ති වෙන. අපි ඉතින් ඊළඟ ඡේදයට යනවා. it is ඔන්න දැන් අපිට කියන්න පුළුවන්. කොයි වගේද? දැන් ඔන්න අපි එක තැනකින් පටන් ගන්නවා. it is black. ඒක කළු පාටයි. ඔයාලට චුට්ටු චුට්ටු පටන් ගන්නත් පුළුවන් ළමයි. it is black in color. ඒ කියන්නේ පාටින් මේක කළු පාටයි. හරිද? and also ඒ වගේම or make a black color and some parts are transparent ඊළඟ transparent කියන්නේ විනිවිද පේනවා මේ පේනවා නෙමෙයි විනිවිද පේනවා right ඊට පස්සේ අපිට කියන්න පුළුවන් transparent ඊළඟට අපිට කියන්න පුළුවන් the upper part උඩ කොටස upper part is black උඩ කොටස කළු පාටයි and also කෙනෙක් අපි ගත්තේ නැහැ නේද right and also the back කියලා කියන්නේ යටපැත්ත හරිද ඒකේ උඩ පැත්ත කළු පාටයි ඒ වගේම තමයි යටපැත්ත මේ යටපැත්ත කළු පාටයිනේ right ඊට පස්සේ අපිට කියන්න පුළුවන් on the upper part there is the brand name මොකක්ද ළමයි එයාලගේ brand එකේ the brand name is printed is නැත්නම් අපිට කියන්න පුළුවන් has been printed වගේ අපි කෙටියෙන් ගමුකෝ is printed කියලා print කරලා තියෙනවා is printed as මොකක් කියලාද අපි ඒක චුට්ටක් විශේෂ කරලා දක්වන්න ඕනේ මෙහෙම දාලා මොකද්ද x ඉරක් brand x brand කැපිටල් අකුරෙන්ම තියෙන්නේ නේද ඒවා ඒ විදිහටම ලියන්න ළමයි ඒ තියෙන ෆීචර්ස් ටික හරියටම ලියන්න එහෙම වුණොත් තමයි ඔයා ඒක හරියටම විස්තර කරා වෙන්නේ හරිනේ x brand කියලා එක තියෙනවා ඊළඟට ළමයි මොකද්ද තව අපිට බැලුවොත් එහෙම at the bottom of it ඒකේ අඩියට වෙන්න පතුලට වෙන්න at the bottom of it you can see ඔයාලට දකින්න පුළුවන් you can see ඕක අපිට තව විදිහට කියන්න පුළුවන් නේද at the bottom of it කියන්නේ නැතුව මෙහෙම කියන්න පුළුවන් අපිට if you turn it upside down කියලා කියන්නේ උඩු යටි කර upside down
If you turn it upside down, you can see මොකද්ද? hexagon shaped. hexagon කියලා කියන්නේ ෂඩාශ්‍රය shaped. අන්න බලන්නකො shaped කියන එක භාවිතා වෙන තැනක් ඔන්න. shaped මොකද්ද? sticker. hexagon shaped white sticker. දැන් මම කිව්වා හරිද වැරදි? අපි යන්නනේ white එක ඉස්සරහට දාන්න ඕනේ. මොකද්ද? සුදු පාට you can see a white එන්නේ කලයක මුලින් දිනනනේ මතක ඇති. white hexagon shaped, right? white hexagon shaped sticker covering one of the මොකද්ද? nail hole කියන්නේ තමයි අනියක් අරගෙන කවුලුවක් වහලා තමයි මේ ස්ටිකර් එක තියෙන්නේ මේ. ඉතින් මේක අරගෙන බලුවොත් මෙන්න මේ බලන්නකො. දැන් මෙතන තමයි මේක විවෘත කරන්න තියෙන ඇනේ තියෙන්නේ. වෙන කොහෙවත් ඇනයක් නැහැනේ. එතකොට අන්න ඒක කවර් කරලා තමයි මේ ස්ටිකර් එක අරවලා තියෙන්නේ. රයිට්? ඒක තමයි කිව්වේ. හරි? ඊට පස්සේ අපිට ඒකෙන් අදහසක් අරගන්න පුළුවන් මොකද්ද? that means it is not opened yet. ඒක තාම විවෘත කරලා නැහැ. opened yet. ඒ කියන්නේ මේක දැන් මේක සඳහන් කරන එකේ වැදගත්කමක් තියෙනවා. ළමයි මෙන්න මේක සඳහන් කරන එකේ වැදගත්කමක් තියෙනවා. මොකද්ද? ඔයා මොන හරි භාණ්ඩයක් අරගත්තා කියලා දන්නකො. මොන හරි භාණ්ඩයක් අරගෙන ඉවරලා ඒක ඔයා දැන් අපි හිතමු ඇඳුමක් අරගත්තා කියලා පොලින් නැත්නම් ෂොප් එකකින් ඊට පස්සේ ඔයා ඒක ඇඳලා බලනවා ගෙදර අරගෙන ගිහිල්ලා. ඔයා ඒකේ ටැග් එක ගැඩුවොත් එහෙම ඒක ආයෙ බාර දෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් බාර ගන්න නෑනේ ටැග් එක ගැඩුවොත් එහෙම නේද? ආන් ඒ වගේ නේද? දැන් මේ විදුලි උපාංගයක් ගත්තොත් එහෙම do not open කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාගේ ෆෝන් එක සීල් බැටරි නම් ඔයාට හිතෙනවා මේක කොහොමද තියෙන්නේ කියලා අරලා බලන්න. ඔයා මොකද කරන්නේ? තියෙන ඇන ටික ගලවලා ඉවරලා චුට්ටක් අරලා බලනවා. ඒක ගහලා තියෙන මොකද? do not open. if opened warranty certification is cancelled. warranty card එක නැති වෙනවා. warranty ඒ කියන්නේ වග කියන එක නැති වෙනවා. ඒ කියන්නේ ඔයා මොන හරි දෙයක් මේ මැෂින් එකට ඔයා ගලවන්න ගිහිල්ලා කරගත්තොත් එහෙනම් මේකට වග කියන්නේ නැහැ. ඒක කාර්මික දෝෂ නෙමෙයිනේ. ඒක ඔයා කරගත්ත දෙයක්. අන්න එහෙම සලකනවා. ඉතින් අන්න ඒකින්ද මේක දක්වන එක වැදගත් වෙනවා. මොකද්ද? that means ඒ කියන්නේ it is not open yet. ඒක තාම විවෘත කරලා නැහැ. ඊළඟට අපි කිව්වොත් එහෙම the surface ඒකේ මතු පිට the surface is shiny. the surface is shiny කියන්න පුළුවන් අපිට shiny. ඒ කියන්නේ දේශන සුළුයි. සුළුයි නෙමෙයි දේශන සුළුයි. the surface capital in the surface is shiny. Hari, the surface is shiny and when light falls දැන් මේ මම විස්තර කරන විදිහ මම පෙන්නන්නේ ළමයි. ඔයාලට චුට්ටක් මේක අමාරු වෙන්න පුළුවන්. දැන් මම මේ කියන තරම් ගොඩක් ෆීචර්ස් වලට එකතු කරගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් නැහැ. මම මේ කරලා පෙන්නන්නේ මේක අපිට කියන්න පුළුවන් දේවල්. හරිද නේද? ඔය shiny කියලා කියන්නේ දිලිසෙන සුළු. හරිද? The surface is shiny and when light falls on it. ඒකට ආලෝකය වැටෙනකොට තමයි falls on it. ඒකට ආලෝකය වැටෙනකොට මොකද වෙන්නේ? It reflects මොනවාද පරාවර්තනය කරනවා? It reflects and looks good. Looks attractive. කොහොමද? attractive. ඒක ආලෝකය පරාවර්තනය කරනවා. පරාවර්තනය කරලා හරි ආකර්ෂණීය විදියට තියෙනවා. හරි ආකර්ෂණීය විදියට තියෙනවා. පැහැදිලිද? right. ඊට පස්සේ අපි තව කිව්වොත් එහෙනම් මේකට අපි තව එකතු කරන්න පුළුවන් මොනවා හරි. It has a black wire. There is a black wire. There is a black wire කියන්න පුළුවන්, cable කියන්න පුළුවන්, wire connected with it to plug the computer. තමයි ඔම විදිහට
අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද කම්පියුටර්. ඊට පස්සේ ඔයාලට මේක අවසන් කරන්න පුළුවන් නිගමනයක් අගේ දාලා ඉවරලා when you lift it, right? When you lift it. ඒ කියන්නේ ඔයා ඒක උස්සනකොට it is not heavy, it is light. Light කියලා කියන්නේ සහැල්ලු. It is light and you would and light, sorry, and you would like to use such a good product. අන්න බලන්න මොකද්ද කියන්නේ කියලා. ඔයා ඒක උසල බැලුවොත් එහෙම ඒක ගොඩක් සැහැල්ලුයි. මේ ඒක ගොඩක් සැහැල්ලුයි. ඒ වගේම ඒක ඔයා ඒ වගේ එකක් ඔයා යූස් කරන්න ආස වෙයි. පැහැදිලිද? ඊට පස්සේ කියනවා ඔය ඔච්චරකින් ඇති. දැන් මේ තියෙන describing object ළමයි. දැන් මේ තියෙන්නේ මම මේ mouse එක ගැන මට කියන්න තියෙන අදහස් ටික මම මේ කිව්වේ. මේ දැන් මේ mouse එක දිහා බලපුවාම දැන් ඔයාලට අදහසක් අරගන්න පුළුවන්. දැන් මේ photos ටික තිබ්බේ නැහැ කියලා හිතන්නකෝ. දැන් මේ photos ටික තිබ්බේ නැහැ. මේ photos ටික තිබ්බේ නැත්තම් ඔයාලට මේක කියවලා ඔයාලගේ description එක කියවලා හිතින් මවා ගන්න පුළුවන් වෙන්න ඕනේ මොකද්ද මේ object එක කියලා. පැහැදිලි නේද? දැන් බලන්න මොකද්ද කියලා. Among the computer accessories this given අන්න දැන් මේක කියවම ඔයාලට නිකන් අදහසක් එනවා මේක keyboard එකක්ද mouse එකක්ද speakersද printer එකක්ද ඒ වගේ අදහසක් එනවා. ඊළඟට it is black in color කළු පාටයිලු and some parts are transparent කළු පාට මොකද්ද තියෙන්න පුළුවන්. keyboard එක සාමාන්‍යයෙන් transparent එන්නේ නැහැ. එහෙනම් mouse එකක්ම වෙන්න ඕන කියලා වගේ හිතන්න පුළුවන්. the upper part is black. උඩ කොටස කළු පාටයි. ප්‍රශ්නයක් නෑ. ඒක ඕන එකක වෙන්න පුළුවන්. And also the back. පිටිපස්ස හත් කළු පාටයි. On the upper part the brand name is printed as X brand. හරි. At the bottom of මේක LED light එකක් තියෙනවා කියලා මම කිව්වේ නෑ නේද? අනේ එහෙම එකතු කරන්න පුළුවන්. තාම මේක දිගට අරගෙන යන්න. ඔයාලට දැන් පැහැදිලිද ළමයි මේක කොහොමද ලියන්නේ කියලා මේ වගේ එකක්. කො පැහැදිලි කට චුට්ට අත උසන්න එකපාරට අත උසන්න චුට්ට. මට සම්පූර්ණ ගාන බලා ගන්න. ප්‍රශ්නයක් නෑ නේද? ඔක්කොම අත උසන්න තේරිච්ච කට්ටිය. මම චූටි හෝම්වර්ක් එකක් දෙනවා මම ඔයාලට ඒකයි. හරි. තේරුණා නේද? තේරුණ නැති කට්ටිය කවරගෙන ඉගෙනනවද නෑනේ? ප්‍රශ්නයක් නෑනේ. අපි try කරමු. මේක මුලින්ම චුට්ටක් අමාරු වෙන්න පුළුවන්. ඒක දන්නවා මම. ඒනට අපි try කරලා බලමු. බැරි නෑ. try කරලා බලමු. right? හරි. දැන් ඔන්න මම ඔයාලට දෙනවා homework එක ළමයි. ඔන්න මම homework එක දෙනවා. ඒත් වචන තමයි දන්නේ නැති ඉංග්‍රීසි වලට හරවන්න. ඔව්. ඒකට අපි මොකද කරන්නේ? ඔයාලා මෙන්න මේ describing එක කරන්න යනකොට මම මේ දැන් දෙන homework එකේ description එක ඔයාලා ලියන්න යනකොට ඔයාලා group එකකට දාන්න පොදුවේ group එකට දාන්න නොදන්න වචන ටික. පැහැදිලිද? Immortals group එකට පොදුවේ දාන්න මම ලියන්න ඔයා සිංහලෙන් ලියන්න එක. සිංහලෙන් ලියලා ඒකේ තියෙන වචන ඔයා දන්නේ නැති වචන ටිකක් තියෙනවානේ. දැන් මොකද්ද කිව්වොත් එහෙම අපි ගත්තොත් එහෙම ඒකේ මැද හරියට වෙන්න බොත්තමක් තියෙනවා. දැන් හරියද? මැද හරියට වෙන්න මොකද්ද කියන්නේ? සෙන්ටර් කියලා කියන්නේ සෙන්ටර් පාර්ට් කියලා කියන්නේ. දැන් හිතන්න කවුරුහරි කෙනෙක් දන්නේ නැහැ කියලා වුණාක. මම මේ නිකමට කියන්නේ දන්නේ නැහැ කියලා හිතන්නකෝ. අන්න ඒක නා කියන්නේ සෙන්ටර් පාර්ට් කියන්නේ මොකද්ද? නොදන්න කියන්නේ මැද හරියට වෙන්න. එහෙමම දාන්න කමක් නැහැ. සිංහලෙන් හරි ඔයාලා ටයිප් කරලා දාන්න බෑ නොදන්න එක. මම මේක ඔයාලා හැමෝගේ මේ වගේ තියෙන වචන ටික අරගෙන නොදන්න වචන ටික ටයිප් කරලා දාන්න group එකට. ඊළඟ සතියේ අපිට හම් වෙන්නේ ඊට පස්සේ මම තව ඔබ්ජෙක්ට් එකක් දාන්නම් ඉරිදා මේ කියන්නේ හෙට නෑ කවද්ද මම සඳුදා වගේ දාන්නම් එක ඒකත් අපි ලියලා try කරලා බලමු හරි දැන් ඔන්න මම දෙන්නම් ඔබ්ජෙක්ට් එක මෙන්න මේක තමයි ඔයාලට ලැබෙන ඔබ්ජෙක්ට් එක හරි ඔන්න හරි මම මෙහෙම එකක් දෙන්නම්කෝ ඔබ්ජෙක්ට් නම්බර් 1 පළවෙනි ඔබ්ජෙක්ට් එක මෙන්න මෙහෙම එකක් ඔයාලට විස්තර කරන්න තියෙන්නේ. හරි. ඒක මම මෙහෙම අදින්නම්කෝ. ඔයාලට මම දෙන්නේ ළමයි මෙන්න මෙහෙම එකක් විස්තර කරන්න. ඔයාලා මේක හොඳට බලන්නකෝ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම අවුම් ගිහලා තියෙනවා. හරි. ඊට පස්සේ මේක මෙහාට ඔහොම වෙනවා.
මේක මෙතන ආවම ගිහිල්ලා ඉවර වෙනවා මේ පැත්තෙන් මතුවෙනවා. ඔන්න ඔක. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේ එකක් තියෙනවා. ඊට පස්සේ මම කට තියෙනවා. ඊට පස්සේ මේකට තව අපි එකතු කරොත් මේක ඇඩ් කරොත් මෙන්න මේක. හරි මම ඇඩ් කරොත් එහෙම මේක ඊට පස්සේ මම මෙහෙම එක්කොත් අඳින්නා. අර දැකලා තියෙන සමහර පිරිමි ළමයින්ගේම ඔරලෝසු වල මෙන්න මේ වගේ ඇතුලේ නිකන් අර ඩිසයින් එකක් දාලා තියෙනවා නේද? ඊට පස්සේ මෙන්න මේ සයිඩ් එකෙන් අර වෙලාව හදන්න ඇඩ්ජස්ට් කරන්න තියෙන එක තියෙනවා. ඊට පස්සේ මෙහෙම හෝල්ස් තියෙනවා මේ වොච් එකේ පටියේ ඒ වොච් එකක මේකේ පටිය උනම හෝල්ස් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මොකද අර මෙව් එකක් තියෙනවා. ඔයාගේ අතට අර දාන එක තියෙන්නේ. හරි මේ පටිය ලෙදර් රයිට් පටිය ලෙදර් අර යකඩ ඒවා එහෙම නෙමේ පටිය ලෙදර් පටිය ඔන්න විදියට හරි ඊට පස්සේ ඔන්න ඔය වගේ එකක් තියෙනවා ෆීචර්ස් ඊට පස්සේ අපි මේකට එකතු කරමු මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේකේ හිතන්නකෝ මේකේ බ්‍රෑන්ඩ් නේම් එක දාලා තියෙනවා බ්‍රෑන්ඩ් නේම් එක මේක හදලා තියෙන මොකක් හරි දාලා තියෙනවා මෙන්න මෙතන මෙන්න මේ සර්කල් එකේ බ්‍රෑන්ඩ් නේම් එක දාලා තියෙනවා LK කියලා LK කියලා මේක අකුරු දෙකක් print කරලා තියෙනවා ඊට පස්සේ තව කියන්න පුළුවන් මෙන්න මේ ඉලක්කම් ටික පෙන්නලා තියෙන රෝම ඉලක්කම් වලින් කියලා හිතන්නකෝ මෙන්න මෙතන x අකුරයි එකේ ඒවා දෙකයි ඊළඟට 1 2 හරි රෝම ඉලක්කම් 12ට යනකම් තමයි print කරලා තියෙන්නේ මේකේ වෙලාව හරි ඔන්න 4 ඔහම ඊට පස්සේ 5 v අකුර 6ට v අකුරයි i අකුරයි 7ට v අකුරයි i අකුරු 2යි 8ට v අකුරයි i අකුරු 3යි අකුරු 3යි මෙතන ix හරි මෙතන x මෙතන xi හරි ඕමම තමයි මේකේ වෙලාව දක්වලා තියෙන්නේ හරි ඊට පස්සේ මේක පිටිපස්සා සයිඩ් එක මම අරගෙන පෙන්නුවා දැන් පිටිපස්සා ෆීචර් වල මොනවාද මම ගන්න කියලා මෙතන බෑක් සයිඩ් එක හරි මෙතන ඔල්ලෝසේ පිටිපස්සා සයිඩ් එක මෙතන පටි දෙක අර අනිත් පැත්ත හරවලා තියෙනවා මෙතන අර වෙලාව බලන කොටස වෙලාව හදන කෑල්ල ඊට පස්සේ මෙතන දාලා තියෙනවා made in Russia නැත්නම් made in right Russia RUSS නේ Russia SSIA Russia හරි made in Russia හරිද ඒ කියන්නේ හොඳ ඔරලෝසුව රුසියාවද පොක ඊට පස්සේ ගහලා තියෙනවා තව stainless steel කියලා stainless steel මොකද stainless steel කියන්නේ මල දොන්න වදින වාණි මෙන්න මෙහෙම stainless steel හරි stainless steel මල වදින වාණි ඕනම තියෙනවා ඒකේ පිටිපස්සා සඳහන් කරලා තව එකක් තියෙනවා ඉතින් waterproof කියලා waterproof ඒ කියන්නේ ජලයට ඔරොත්තු දෙන එක හරි ඊට පස්සේ හිතන්නකෝ මෙන්න මේකේ ඔයාගේ පාවිච්චිය ටිකක් මොන හරි එකක් වෙලා මෙන්න මේක පොඩි ස්ක්‍රැච් එකක් චූටි කොහොම කඩතොළු වීමක් තියෙනවා ඒ කියන්නේ හීරීමක් තියෙනවා හරිද ඔන්න මේක තමයි ඔයා විස්තර කරන්න තියෙන ඔබ්ජෙක්ට් එක පැහැදිලි නේද ඊට පස්සේ ඔයාට ඔන්න මේක පුළුවන් මොන හරි මේකේ මේ වට ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න පුළුවන් ළමයි ඕන්න හරි ඊට පස්සේ මේක ඉම්පෝට් කරපු එකක්ද එහෙම කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ අපනයන කරපු එක මොන හරි ඔන්ලයින් shopping වලින් ගත්ත එකක් කියලා හිතන්නකෝ එහෙම කියන්න පුළුවන් පැහැදිලිද ඉතින් ඔන්න ඔයගේ විවිධ අපිට ෆීචර්ස් මේකට එකතු කරන්න පුළුවන් රයිට් දැන් මම පෙන්නුවත් එහෙම ඒ වගේ ඔබ්ජෙක්ට් එකක් හරි මෙන්න තියෙනවා ඒ වගේ ඔබ්ජෙක්ට් එකක් දැන් ඔන්න බලන්න මේ තියෙන්නේ මගේ ඔරලෝසුව මම චුට්ටක් පෙන්නන්න ඊට පස්සේ දැන් මේක ගැන ඩිස්ක්‍රිප්ෂන් එකක් අපි මම දෙන්නම් ඔයාලට ලියන්න මේක ගැන රයිට් මේක ගැනත් මම දෙන්නම් ඔයාලට ලියන්න වීඩියෝ ඔන් කරොත් එහෙම ඔයාලට පේන්නේ නැහැ කියලා කියවනේ සඳුනිට එහෙම සඳුනිට එහෙම වීඩියෝ පේන්නේ වීඩියෝ ඔන් කරලා පේන්නේ හරි මම මේක ඉමේජ් එකක් අරගෙන ඒක ලැප් එකට අරගෙන පෙන්නන්න ඉක්මනට හරි ඊට පස්සේ අපි මේක ගැන ඩිස්ක්‍රිප්ෂන් එක ලියමු ඊට පස්සේ ඔයාලට තියෙන ළමයි ඔයාගේ පර්ස් එක කොයි වගේද ඔයා ඉස්කෝලේ යන පර්ස් එක තියෙන්නේ ඔයාගේ පෑන් පැන්සල් දාන පර්ස් එක ඒක ෆොටෝ එකක් එක්ක ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක මට ඕනේ
පැහැදිලිද? ඊළඟ රෑන්කින් සිස්ටම් එකේ ඊළඟ ටාස්ක් එක මම මේකෙන් සමහරට ඔයාලට ගයි. ලකුණු දෙයි. පැහැදිලිද? ඒ කියන්නේ මේක ඔයාලා හොඳට පුරුදු වෙන්න ඕන කොටසක් ඉන්න ඒකයි ඈ. හරි. ඊට පස්සේ ඔයාගේ ස්කූල් බෑග් එක කොයි වගේද කියලා. ඒ කියන්නේ හිතන්න ඔයාගේ ස්කූල් බෑග් එක කොහේ හරි යනකොට නැති වෙනවා. අපි ඒ වගේ ලොස්ට් එකක් ලියන්න ඕනේ ළමයි. මේ ලොස්ට් එක ලියන්න කලින් තමයි මේ ප්‍රැක්ටිස් එක අරගන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔන්න දැන් වැඩ තුනක් දෙනවා. මොකද්ද? මෙන්න මේ ඔරලෝසුව ලියන්න ඕනේ. ඊට පස්සේ මම ගෲප් එකට එකක් තව එකක් දානවා. දෙන වැඩ ටික කරන්න ඕන ළමයි. ඊට පස්සේ ඔයාගේ පර්ස් එක ලියන්න. ස්කූල් බෑග් එක ඕනේ නැහැ. පර්ස් එක ලියන්නකෝ. පර්ස් එකේ සමහර විට ස්නෝ වයිට් ඉන්නවා. ප්‍රින්සස් එයා ඉන්නවා. එහෙම නැත්නම් කවුරු හරි ස්පයිඩර්මෑන් ඉන්නවා. වෙන්න පුළුවන් නේ. ඒ වගේ ඔයාලට කියන්නයි තියෙන්නේ. මොනවා හරි මේ ෆීචර්ස් ටික ඔයා විස්තර කරලා ලියන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් ඔන්න මේකේ චුට්ටක් මම මේකත් අරගන්නම් ස්ක්‍රීන්ෂොට් එක. සේව්. හරි. දැන් මේක ඔයාලට ඉක්මනට ලියන්න පුළුවන් වෙනවා. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගත්තා නම්. හරි. ඊට පස්සේ ඔයාලගේ මොන හරි ඔරලෝසුවක් තියෙනවා නම් අපි ඔරලෝසුවටත් ලියමු. ඔයාලට දැන් ඔන්න ගෙදර තියෙන ඕනම දෙයක් විස්තර කරන්න දැන් ඔයාලට හැකියාව තියෙනවා. describing object ඔයා දැනගෙන ඉන්න හින්දා. හරි. දැන් ඕන බලන්නකෝ දැන් මේ මම පෙන්වන්න ලෑස්ති වෙන ඔරලෝසුවක්. right ඔරලෝසුවක් පෙන්වන්න ලෑස්ති වෙන්නේ. දැන් මේක විස්තර කරනවා නම් ටික වැඩිපුර දැනන් ඉන්න වෙනවා. ඒකට ඒක වැඩි. ඒ හින්දා හරි ඔන්න මම පෙන්නන්නම්. දැන් මේ තියෙන බලන්නකෝ. දැන් මේ තියෙන වොච් එකක්. දැන් ඔයාලට වීඩියෝ ඔන් කරාට පේන්නේ නැති වෙන්න පුළුවන් හින්දා මම මේ අරගත්ත මේක. දැන් බැටරි බහලා වෙලාව නතර වෙලා තියෙන්නේ. දැන් මේ බලන්නකෝ දැන් මේ වොච් එක මම හිතනවා ඔයාලට පේන්නේ කියලා. ඔව් පේනවනේ. දැන් මේ බලන්නකෝ දැන් මේකේ ෆීචර්ස් ගැන කතා කරොත් එන්න මොනවද තියෙන්නේ? චුට්ටක් එක පරණයි වගේ නේද? සෑහෙන කාල දැන් මේක පරණ වෙලා. ඊට පස්සේ බෙල්ට් එක මේක ලෙදර් නෙමෙයි චුට්ට මොන හරි කොටන් හරි එහෙම නෑ. මේක රබර් මේ එකක් තියෙන්නේ බෙල්ට් එක. ඊළඟට මේක අර මේව එකක් තියෙනවා බ්‍රිකල් එකක් තියෙනවා. මොකන්ද අර ගාන්චෝ වගේ. ඊට පස්සේ මේවා නිකන් අර ඩෙකරේෂන් එකට වගේ හදලා තියෙන ස්ප්‍රින් දෙකක් වගේ තියෙනවා. වෙලාව ඇඩ්ජස්ට් කරන එක මෙතන තියෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ කිසිම ඉලක්කමක් දාලා නැහැ. ඊට පස්සේ ක්වාඩ්ස් කියලා මේක ලියලා තියෙනවා. ඊට පස්සේ සුපර් ස්පීඩ් කියලා වගේ දෙයක් දාලා තියෙනවා. ඊට පස්සේ කටු ගැන අපිට විස්තර කරන්න පුළුවන් මේ කටු වල මැද සුදු පාට කොටසක් තියෙනවා. ඊට පස්සේ තප්පර කට මේ විදිහට. ඊට පස්සේ ඔයා මේක චුට්ටක් ලං කරලා බලුවොත් එහම ඔයාලට පේනවා චුට්ටක් මේකේ ග්ලාස් එක චුට්ටක් ඩැමේජ් වෙලා වගේ චුට්ටක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ කවුළු දෙක අතරින් ඔයාලට ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් අස්ස. ඕම ඔයාගේ අපිට සාධක ගොඩක් මේක කියන්න පුළුවන් නේද? ඊට පස්සේ දැන් මේක චුට්ටක් එම්බෝස් කරලා තියෙනවා. මේක මෙටල් එකක්. ඒ කියන්නේ ලෝහ මේ වගේ හදලා තියෙන එකක්. මේක ලොකුයි. ඔය වගේ අපිට කියන්න පුළුවන් මේක. පැහැදිලි නේද? හරි. අපි මේක මේ වගේ එකකට ඔයාගේ ඔරලෝසුව ගැනත් ඔයාලා ලියන්න. මෙහෙමයි දැන් මම ඔයාලට ඔබ්ජෙක්ට් එකකට ලියන හැටි කියලා දුන්නා. ඔයාලා 5ක 6ක ලිව්වොත් එහෙම ඒක ඔයාලට පුළුවන්. පැහැදිලි නේද? ඔයාලට පුළුවන් වෙනවා. මේකේ නෝට් එක මම පුළුවන් ඉක්මනට ඔයාලට දෙන්න. එතකොට ඔයාලට පුළුවන් මේක හරි විදිහට කරන්න. දැනගෙන කරන්න පුළුවන්. හරි. right. ඉතින් තමයි එහෙනම් අද දවසේ අපි ඉගෙන ගත්තා මොකද්ද? කොහොමද මේ ඔබ්ජෙක්ට් එකක් විස්තර කරන්න කියලා. මම ඊළඟ දවසේ මම ඔයාලට ඊළඟ දවසේ දෙන්නම්. මොකද්ද ගවුමක් මම මේ පේන්ට් එක ඇඳලා ඉවරලා ලස්සන කලර්ස් දාලා ඉවරලා ඒක අර කෑලි ඒ කියන්නේ ඩෙකරේටිව් කෑලි අයිටම් ටිකක් එහෙම දාලා මෙන්න මේ ස්පොටඩ් නැත්නම් මේ පොල්කා ඩොටඩ් නැත්නම් මේ චෙක්ඩ් හරි ෆ්ලවර්ඩ් හරි එහෙම නැහැරි ඔයාලට ගවුමක ඩිසයින් එකක් දෙන්නම් මෙන්න මේවා එහෙම දාලා ලියන්න ඔයාට. හරි. එතකොට අපිට එහෙම ලියලා මේ describing object කියන කොටස සම්පූර්ණ කරන්න පුළුවන්. describing object කොටස සම්පූර්ණ කරාට පස්සේ ළමයි අපි යනවා lost එකක් ලියන්න. lost එක ලියනකොට ඔයාගේ purse එක නැති වුණා කියලා හිතන්නකෝ. දැන් ඔයාගේ purse එක නැති වුණා. දැන් හිතන්න මගේ මේ ඔරලෝසුව නැති වුණා කියලා. දැන් අර මම පෙන්නපු මෙන්න මේ අර කාලතුවක්කුව වගේ නේද? මෙන්න මේ වගේ මේක නැති වුණා. දැන් මේක නැති වුණාම මම මේක විස්තර කරන්න ඕනේ කොහොමද? මේක බරයි. මේක චුට්ටක් බරයි. ඊට පස්සේ මේක ටිකක් ලෝහමය මතු පිටක් වගේ තියෙනවා. ඊට පස්සේ ඒකේ වෙලාව තියෙන කොටස පොඩක් පුංචි. වෙලාව බහදන පැත්ත මෙහෙම තියෙනවා මේ සයිඩ් එකේ. ඊට පස්සේ ඒකේ අමතරින් මෙන්න මේ වගේ ස්ප්‍රින්ග් දෙකක් වගේ තියෙනවා කවුරු දෙකක් ඇතුලෙන්. ඊට පස්සේ ඒක රබර් මොකද්ද? පටියක් තියෙන්නේ. රබර් වලින් වගේ හදපු. ඊට පස්සේ මොකක් හරි නූලකින් මේක මහලා තියෙනවා. ඊට පස්සේ ඒකේ කවුළු තියෙනවා මේ විදිහට. සමහරට සිදුරු ගාන දාන්න පුළුවන් ඒක මතකයි නා.
ඊට පස්සේ ඒක ඇතුළ බැලුවොත් එහෙම quarks කියලා ගහලා තියෙනවා. super speed වගේ එහෙම super මොකක්ද තියෙන්නේ? ඔය super speed කියලා තියෙනවා. ඊළඟට V8 කියලා තියෙනවා. නේ V8 super speed කියලා වගේ දාලා තියෙනවා. ඊට පස්සේ ඔයා මේක හොඳට චුට්ටක් ලං කරලා බැලුවොත් එහෙම ඔයාට චුට්ටක් මේ හීරිච්ච තැන් ඒවා මේ කඩතුරු ටිකක් පරණ වෙලා වගේ පේනවා. කොහොම ඔයාගේ කියන්න පුළුවන්. පැහැදිලි නේද? right අන්න ඒ වගේ අපි ඔයාලගේ ඔරලෝසුවටත් ලියමු. ඔයාලගේ ඔරලෝසුවටත් ලියමු ඊළඟ දවසේ. හරි. එහෙනම් අද දවසේ ළමයි ඔන්න අපි අලුත් කොටසක් පටන් ගත්තා. ඒකේ ලියන දේවල් අපි මොනවද ලියන්න තියෙන දේවල් ගැන අපි කතා කරා. ඔව් මම මේක පුළුවන් ඉක්මනට channel එකට දාලා group එකට link එක share කරන්නම්. ඊට පස්සේ ඔයාලට මේක බලන්න පුළුවන් ආයෙම සැරයක්. ඊට පස්සේ අදහස් අරගන්න පුළුවන් මේක ලියන්නේ කොහොමද? කොහොමද මේක අපි ගලපගන්නේ? එහෙම කියලා. හරිද? ඉතින් ඔන්න describing object කියන දවසේ පළවෙනි describing object කියන රචනා වර්ගයේ පළවෙනි දවස අපි මේ විදියට සම්පූර්ණ කරනවා. හරි. තරහ නැතුව මට චුට්ටක් කියන්න. අද මේක අලුත් කොටසක් කරේ තේරිච්ච කට්ටියට උස්සන්න චුට්ටක්. ප්‍රශ්නයක් නෑ. මට ලියන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක් දුන්නොත් එහෙම. කො අවංකවත උස්සන්න. චුට්ටක් තේරුණා. හැබැයි මත් චුට්ටක්. එහෙම වගේ හිතන කට්ටිය එහෙම හොඳටම තේරිච්ච කට්ටියට උස්සන්න චුට්ටක්. මට ලියන්න පුළුවන් සර්. දෙන්නේ මොකද්ද මට ලියන්න පුළුවන්. කො කවුරුද නැද්ද? හරි. වචන වල අඩුවක් තියෙන්න පුළුවන්. හරි. වචන අපි කතා කරලා ඒක ලියාගමු. හරි. ඊට පස්සේ එකක් තේරුණා. ඔයාට හම්බ වෙන දේ, කියන්නේ ඔයාට මොන හරි විස්තර කරන්න තියෙන දේ අපි ඔයා මුලින්ම සිංහලෙන් ලියන්න පටන් ගන්නකො. හරි. සිංහලෙන් ලියන්න මොකක් ගැනද ලියන්න ඕනේ? අර මම පෙන්නපු ඔරලෝසුව ගැන. හරි. මම ඔයාට පෙන්නපු අර මම ඇඳලා පෙන්වි ඔරලෝසුව. ආන්නේ ඒක මම දාන්නම් group එකට. ඒ ඔරලෝසුව අරගෙන ඒකේ විස්තර ටික ඔයා සිංහලෙන් ලියන්නකො. ඒක මෙහෙම දේවල් තියෙනවා, මෙහෙම තියෙනවා කියලා. ඉංග්‍රීසියෙන් ලියන්න කලින් ඔයා සිංහලෙන් ලියලා මට ඒක එවන්නකො. හරි. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් නැත්නම් මොකද ෆොටෝ එකක් ගන්න මට එවන්නකො. මම මේක කියවලා ඒක මොනවායි වැරදි අඩුපාඩු තියෙනවා නම් සිංහල එකේ වැරදි අඩුපාඩු මොනවාද තියෙනවා නම් ඒකත් කියලා ඒකට අවශ්‍ය කරන වචන තිබ්බොත් එහෙම ඒකත් කියන්නම් ඔයාලට. ඒක ලේසිනේ. හරි. අපි එහෙම දෙයක් කරමු. ඊට පස්සේ ඔයාගේ පර්ස් එක පෑන් පැන්සල් දාන පර්ස් එක අරගෙන ඒකටත් ඔයා ලියන්න එකක්. try කරන්න. සිංහලෙන් ලියන්නකො මුලින්ම. මගේ පර්ස් එක මෙහෙම එකක්. ඒක විනිවිද පේනවා. හරි. ඊට පස්සේ ඒක ඇතුලේ දලක් වගේ තියෙනවා. දැන් මම මේ කියන්නේ මගේ එක ගැන. ඒකේ පෑන් පැන්සල් ගොඩක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ සිපර් එකක් තියෙනවා. ඒ සිපර් එකේ අග චුට්ටක් අදට කළු පාටට තියෙනවා. ඒ කියන්නේ අල්ලන්න පහසු වෙන්න එක. ඒකේ සිපර් එක තැඹිලි පාටයි. ඊට පස්සේ ඕන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. හරි නේද? හරි. ඒ වගේ ඔයාගේ පර්ස් එක ගැන චුට්ටක් සිංහලෙන් ලියන්නකො. සිංහලෙන් ලියලා මට එවන්නකො. ඊට පස්සේ අර ඔරලෝසුව ගැන සිංහලෙන් ලියලා මට එවන්න. මම ඊට පස්සේ ඒක බලලා ඒක ලියන්න උදව් වෙන්නම් ඔයාට. මොන වගේ දේවල්ද ඕන වෙන්නේ කියලා. හරි. හරි. එහෙම කරමු නේද අපි? right. එහෙනම් අද දවසට අපි අවසන් කරමු ළමයි. අලුත් කොටසක් මේක ඇත්තටම කිව්වොත් මෙහෙම පැසිව් එහෙමත් කරලා ඉවර වුණාම තමයි මේ රචනා ටික කතා කරන්නේ. හැබැයි මම ඔයාලට රචනා ටික මෙහෙම නුහුරට හරි චුට්ටක් රචනා ටික සාකච්ඡා කරන්න පටන් ගත්තේ 2021 මේ පාර විභාගෙ ලියන කට්ටියට රචනා ටික කවර් කරගන්න මට බැරි වුණා. මොකද එයාලා අර ක්ලාස් එකත් එක්කම කරගෙන ඇවිල්ලා එහෙම කරන්න කියලා හිතාගෙන හිටියා. ඊට ඒ ක්ලාස් එක නතර වුණානේ නැත්නම් මේ වෙන රචනා ටිකත් ඔක්කොම ඉවරයි. ඒක තිබ්බනම් මේ වෙනකල් මම ගොඩක් කාලයක් කරන්නේ නැතුව හිටියානේ. හරි. එතකොට ඔයාලට ඒක වෙන්න බෑ. ඊළඟ බැච් එක ඔයාලට ඒක වෙන්න බැරි හින්දා තමයි කලින්ම රචනා ටික මම කතා කරන්නේ. ඒ වුණාට සම්පූර්ණ මම සෙමිනාර් එකක් දාලා ඉවර වෙලා ෆර්ස්ට් එකක් තියේද කියලා මතක නැති මම. ඉස්කෝලේ එක ගියපු කාලේ එකක් හරි තිබ්බනේ. නැත්නම් මම ඔයාලට මගේ පර්ස් එක ගෙවන්නම්. ඔයා ඒක බලාගෙන ලියන්න. සඳුනි. හරි. ඔය කිව්වට පර්ස් එකක් ඇති. නැත්නම් සල්ලි දාන පර්ස් එක හිතන්නකෝ. ක්‍රෙඩිට් කාඩ් එක මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ සල්ලි දාන එක මෙතන තියෙනවා. ඊට පස්සේ ඒකේ ඩේ කාඩ් එහෙම දාලා තියෙනවා නම් ඒක එහෙම තියෙනවා. ඔය වගේ කියන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් අපි අද දවසට අවසන් කරමු ළමයි. ඉතින් ඔයාලට මේක අලුත් කොටසක්. පැහැදිලිද? චුට්ටක් බර වැඩි ඇති. පැහැදිලිද? අර මම පෙන්නපු එක චුට්ටක් බර වැඩි ඇති ඔයාලට. මම අර මවුස් එක ගැන ලිව්ව එක. මේක බර වැඩි වුණාට අපි මේ වගේව ලියන්න ඕනේ. පැහැදිලි නේද? දැන් මේක ගොඩක් ඒවා පැසිව් වලින් තමයි තියෙන්නේ.
එතන අපි පැසිව් කතා කරලා ඉවරනාට පස්සේ තමයි හරිනම් මම මේකට එන්න ඕනේ. හැබැයි රචනා ටික මම මුලින්ම ටිකක් නුහුරට හරි චුට්ටක් ඔයාලට අදහසක් දෙන්න කියලා දෙනවා. පස්සේ ඔයාලා පැසිව් එහෙම කතා කරලා ඔයන්දට ලියනකොට අන්න ඔයාලට මේක පුළුවන්. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි අද දවසට අවසන් කරමු ළමයි. ඉතින් ඔයාලා මේවා ලියන්න ළමයි. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න ලියන්න. ලියලා තමයි හුරු වෙන්න ඕනේ. හරි නේද? හරි එහෙනම් අපි අද දවසට අවසන් කරමු. දැන් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. පරිස්සමට ඉන්න හොඳට වැඩ කරන්න. හොඳට වැඩ කරන්න දෙන වැඩ ටික හරියට කරන්න. ලොකු ගමනක් යන්න තියෙනවා. ඒකයි. හරි. එහෙනම් අද දවසට ඔන්න අවසන් කරන්නේ නම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්.